තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ මාර්තු මාසයේ 12 වෙනි සිකුරාදා එංගලන්තයේ වේලාවෙන් පස්වරු 2:30ටත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ටත් ආරම්භ වෙන සූත්‍ර අධ්‍යයන පන්තියයි මේ ආරම්භ වෙන්නේ. එංගලන්තයේ තේම්ස් විහාරයේදී ආරම්භ කරන ලද මේ සූත්‍ර අධ්‍යයන පන්තිය අවුරුදු කීපයක් මුළුල්ලේම පවත්වලා අපි තවදුරටත් ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවමින් ඉන්නේ. ඉතින් අපේ කල්යාණ මිත්‍ර හිතවත් සියලු දෙනාම සම්බන්ධ වෙලා අද දවසෙත් අපි මේ සූත්‍ර අධ්‍යයන පන්තිය ආරම්භ කරන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උපාදා පරිතස්ස සූත්‍රය. අපේ ලුසානි කුලිතොක්ක මහත්මියගේ ඉල්ලීමකට අනුව මේ සූත්‍රය අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා අපි Hello, you're watching BBC News with me, Kate Silverton. The headlines. Scotland Yard. ස්ක්‍රීන් එක පේනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ පේනවා. හොඳයි. අද අපි සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ කන්දක සංයුත්තේ තියෙන උපාදා පරිතස්සන සූත්‍රය කියන එකයි අපි සාකච්ඡාවට ගන්නේ. අපි ඉංග්‍රීසි ටෙක්ස්ට් එක ඉස්සෙල්ලා කියවලා ඉමු. Anxiety because of grasping. At Savatthi, mendicants, I will teach you how grasping leads to anxiety and how not grasping leads to freedom from anxiety. Listen and pay close attention. I will speak. Yes, sir, they replied. The Buddha said this. අපි මේ පාලි ටෙක්ස්ට් එකත් කියලා ඉමු. සාවත්ති නිදානං උපාදා පරිතස්සනංච වෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා අපරිතස්සනංච තං සුනාත සාදුකම් මනසිකරෝත වාසිස්සාමීති එවං බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදවෝච. මේ ටික අපි පැහැදිලි කරන තරම් දෙයක් නෑ. සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවකදී බුදු පියාණන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ඇමතුවා. අමතලා මේ උපාදාන කර ගැනීම ගැටලු ප්‍රශ්න අපහසුතා ඇතිවීම සම්බන්ධයෙන් බලපාන්නේ කොහොමද කියන එක මම ඔබට කියන්නම් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න යෙදුනා. Grasping leads to anxiety. එතකොට grasping කියන එක අල්ලා ගැනීම නැත්නම් උපාදානය කර ගැනීම, ග්‍රහණය කර ගැනීම, මනසින් අල්ලා ගැනීම කියන එක anxiety එහෙම නැත්නම් කාංසාව එහෙම නැත්නම් මානසික ආතතියකට, වෙහෙසකට, පීඩාවකට බලපාන්නේ කොහොමද කියන එක. ඒ වගේම how not grasping lead to freedom from anxiety. ඒ වගේම අල්ලා නොගැනීම, උපාදාන කර නොගැනීම, මනසින් ග්‍රහණය කර නොගැනීම කොහොමද මේ විදිහේ පීඩාවකින්, මානසික පීඩාවකින් මිදෙන්න හේතු වෙන්නේ
කියන එක. Listen and pay close attention. අහන්න අවධානය යොමු කරන්න. I will speak. Yes, they replied and Buddha said this. උතර බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතල දේශනා කරනවා අල්ලා ගැනීම උපාදාන කර ගැනීම නිසා ඇතිවන මානසික වෙහෙස මානසික පීඩාව ඇති වෙන හැටිත් එසේ උපාදාන කර ගැනීම අල්ලා ගැනීම දුරු කරගත්තොත් ඒ නිසා ඇතිවිය හැකි පීඩණයෙන් වෙහෙසෙන් මිදෙන්නේ කොහොමද කියන එකත් මම ඔබට කියන්නම් කියලා තමයි බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුන් අමතලා දේශනා කරන්නේ. අපිට මේ මෙහෙම දේශනා කරනකොට මතක් වෙනවා මීට කලින් අපි අධ්‍යයනය කරපු සූත්‍රයක් කුතා පහූතා කලහ විවාදා පියා පහූතා කලහ විවාදා කියලා කලහ විවාද සූත්‍රයේදී අපි සාකච්ඡා කළා. කලහ විවාද ඇති වෙන්නේ රණ්ඩු සරුවල් ඇති වෙන්නේ තෝතෝ කියාගන්නේ එකිනෙකා කෙරෙහි ගැටෙන විරසක වෙන අමනාප වෙන තත්වයන් ඇති වෙන්නේ කුමක් නිසාද කියන එකට උත්තර හැටියට කුමක් නිසාද එහෙම කලහ විවාද ඇති වෙන්නේ කියන එකට උත්තරේ හැටියට බුදු පියාණන් වහන්සේ කලහ විවාද සූත්‍රයේදී දේශනා කරනවා පියා පහූතා කලහ විවාදා කියලා. ප්‍රියවීම එහෙම නැත්නම් තමන් යම් කිසිවකට ආසක්ත වීම බැඳීම මේ කලහ විවාද ඇති වෙන්න හේතුවක් කියලා. ඒතර කලහ විවාද සූත්‍රයේදී අපි ඒවා ගැන සාකච්ඡා කළා. දැන් මෙතෙන්දී උපාදා පරිතාසන සූත්‍රය අසුරු කරගෙන තවත් විදිහකට ඒක විග්‍රහ කරලා ධර්මානුකූල විග්‍රහයක් ඉදිරිපත් කරනවා. මෙහිදී කොහොමද මේ අල්ලා ගැනීම නිසා වෙහෙසකර තත්වයන් ඇති වෙන්නේ කියලා. එතකොට මේ කාරණේ හරිම වැදගත්. අපි සියලු දෙනාටම අපි ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් ගිහි වුණත් පැවිදි වුණත් මොන වයසක හිටියත් අපි ඕනෑම කෙනෙකුට මේ අල්ලා ගැනීම මනසින් අල්ලා ගැනීම වේදනා අපහසුතා දුක්ඛ දෝමනස්යන් නැති වෙන්න සංතාපයන් නැති වෙන්න සන්ත්‍රාසයක් භීතියක් ඇති වෙන්න කොහොමද හේතු වෙන්නේ කියන එක. අපි දන්නවා පුංචි ළමයෙක් වුණත් තමන් යමක් ඉල්ලලා ඒක ලැබුණ නැති වුණාම අඬනවා. දැන් කුඩාම කාලේ වුණත් අනික් කෙනා අතේ තියෙන යම් කිසිවක් එයාට ඕන කියලා එයා ඉල්ලනවා. ඉල්ලුවාට එයාට හම්බෙන්නේ නැහැ. අනික් කෙනාගේ අතේනේ තියෙන්නේ. එතකොට එහෙම නොලැබුණාම අඬනවා. එතකොට මේ ඕනකම අයිති කරගන්න ඕනකම Tamanට ලබා ගන්න තියෙන ඕනකමට බාධා ඇති වුණාම ඒ සම්බන්ධයෙන් ඇතිවන සන්ත්‍රාසයක් අපහසුයක් පීතියක් වෙහෙසක් මානසික පීඩාවක් ඇතිවීම මේ පුංචි දරුවාගේ ඉඳන්ම තරුණ වයසේ මැදි වයසේ වයස්ගත ඕනෑම වයසකදී අපේ මරණය දක්වාම මේ කියන ක්‍රියාවලිය අපේ මානසික ක්‍රියාවලිය දිගින් දිගටම යනවා. අපි කිසියම් අවබෝධයකට පත් නුවණොත් අනිවාර්යයෙන්ම අපේ මරණය සිදුවෙන අවස්ථාව දක්වාම මේ තියෙන අල්ලා ගැනීම කියන එක දිගින් දිගට යන එකක්. මීට පෙරත් මම යම් අවස්ථාවකදී කිව්වා කියලා මට මතකයි. අර ඉන්දියාවේ එක්තරා ඍෂිවරයෙක් පණුවෙක් කියලා අඹ ගෙඩියක පණුවෙක් කියලා ඉපදීම පිළිබඳ කතාන්තරයක් මම කිව්වා කියලා මට මතකයි. එතකොට ඒ විදිහට මේ ඊ타මත්ම සිත වඩන කෙනෙකුට පවා ඊ타ම වයස්ගත කෙනෙකුට පවා ජීවිතයේ සන්ධ්‍යා කාලයේදී අවසාන හරිය ඉන්න කෙනෙකුට පවා ඊ타මත්ම සරල පුංචි දේවල් ගැන පවා යම් යම් ඇලීම් බැඳීම් ඇති වෙන්න පුළුවන්. ඒවා විවිධ මට්ටමින් ඒවා ඇති වෙන්නත් පුළුවන්. ඒතර ඒ නිසා අපි ඕනෑම කෙනෙකුට අදාළ කාරණයක් මේක. අපි ඒ අල්ලා ගැනීම ග්‍රහණය කර ගැනීම ධර්මානුකූල චින්තනයකින් අපෙන් ඉවත් කර ගන්නා තාක්කල් ඒ ඇලීම් බැඳීම් සහිතව තමයි අපිට ඉන්න වෙන්නේ. ඒ ඇලීම් බැඳීම්
සහිතව ඉඳීම නිසාම අපි ඕනෑම කෙනෙක් වෙහෙසට පීඩාවට පත් වෙන්න පුළුවන් කියන කාරණේ. එතකොට අපි හැම කෙනෙක්ම කැමති මානසිකව වෙහෙසට පීඩාවට අපහසුවටපත් නොවී ඉන්න. ඒ නොවී ඉන්න පුළුවන් වුණාට නොවී ඉන්න ඕන වුණාට අපිට එහෙම කරගන්න බැරි වෙනවා. එහෙම කරගන්න බැරි වෙන්නේ එසේ වෙහෙස පීඩාවන් අපහසුතාවන් ඇතිවන්නට හේතු වන ඇලීම් බැඳීම් ස්වභාවයන් අප තුළ අනිවාර්යයෙන්ම තිබෙන නිසා. ඉතින් ඒක කොහොමද අපි සකස් කරගන්නේ? ඒක කොහොමද බැලන්ස් කරගන්නේ කියන එක වැදගත් කාරණයක්. මෙහිදී යම් යම් සීමාවන් එකිනෙකාට තියෙන්න පුළුවන්. දැන් ගිහි ජීවිතයක් කියන එක තුළ, ගිහි ජීවිතයක් කියන සන්දර්භය තුළ පවතින කෙනෙකුයි පැවිදි ජීවිතයක් තුළ ගත කරන ජීවිතයක් කියන සන්දර්භය තුලයි ඒ කියන්නේ සන්දර්භය කියන්නේ රෝල් එක, බෑග්ග්‍රවුන්ඩ් එක, බේස් එක කියන අර්ථයෙන්. එතකොට ඒ බඳු සන්දර්භ දෙකක, ඒ බඳු පරිසර දෙකක, ඒ බඳු රෝල්ස් දෙකක ඉන්න අයගේ ස්වභාවයන් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතෙන්දි වෙන්නේ මුහුණුවරයි වෙනස් වෙන්නේ ඒක. දැන් මම සරල උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් ධනය, ගෙවල් දොරවල්, වතු පිටි දේපල, ඉඩකඩම්, යාන වාහන මේ දේවල් සමග හා තමන්ගේ කීර්තිය, වටිනාකම්, තනතුරු මේවා සම්බන්ධයෙන් ඇලෙනවා බැඳෙනවා වෙන්න පුළුවන්. දැන් පැවිදි කෙනෙක් සමහර විට දේපල ඉඩකඩම් සම්බන්ධයෙන් එතරම් නොවුනත් තවත් ආකාරයකින් සමහරට විවිධ තනතුරු, පිළිගැනීම්, කීර්තිනාම, වගකීම්, ඒ වගේම සමහර විට මේ ජාතිය, ආගම ඔය වගේ දේවල් ඔස්සේ ඒ වැඩේම සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට දැන් අපි හුඟක් දැන් ශ්‍රී ලාංකික පරිසරය තුළ හුඟක් මේ රට ආරක්ෂා කරන, ජාතිය ආරක්ෂා කරන, ශාසනය ආරක්ෂා කරන, ජාතියේ මුර දේවතාවුන් කියන වචනයකින් හඳුන්වන්නේ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාගේ සන්දර්භය අපි කතා බහ කරන්නේ මහින්දාගමනයේ පටන් ඇතිවෙච්ච දෙයක් ඒක. එතකොට මේ ජාතියට බද්ධ වෙච්ච, සිංහල බෞද්ධ කියන එක අයට සම්බන්ධ වෙච්ච, බද්ධ වෙච්ච වගකීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕන භික්ෂුව කියන අර්ථයකින් තමයි ශ්‍රී ලාංකික භික්ෂුවක් කියන එක්කෙනා සකස් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒක එහෙම ගත්තාම ආයෙත් සැරයක් අර ගිහි පින්නතුන්ගේ තියෙන දේපල ඉඩකඩම්, යාන වාහන, තනතුරු වගකීම් කියන එක ඒ පැත්තෙන් තියෙන අතර භික්ෂුන් වහන්සේලා නැවත ඊට වඩා සමහර විට තව ටිකක් පුළුල් අර්ථයකින් වෙන්න පුළුවන්. නමුත් එකම වැඩේ වෙනත් මුහුණුවරින් සිද්ධ වීමක් තමයි වෙන්නේ. ඒතර ඒ නිසා පුංචි දරුවා අනික කෙනා ළමයා අතේ තියෙන බෝනික්කා ඉල්ලලා අඬලා ඒක ලැබෙන්නේ නැතුනහම අඬන මට්ටමේ ඉඳන් විවිධ වයස් මට්ටම් වලදී විවිධ තත්වයන්හිදී විවිධ කාලවකවානු වල විවිධ පරිසරයන්හි එක එක්කෙනා තමන්ට ඕන වෙන දේවල් වෙනස් කරගන්න අතර ඒ පරිසරයන්ට අනුව ඒවට ඇති වෙන ආසක්තභාවයේ, ඇලීම බැඳීමේ ප්‍රමාණයත් සමග මේ කියන වැඩේ දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ නිසා අපි හැම දෙනාටම අදාළයි. එතකොට අපිට සුවයෙන්, සහනෙන්, පහසුවෙන්, නිස්කලංකව ඉන්න බැරි වෙන්න හේතුව හැටියට මේ කියන தત્ත්වයේ මේ උපාදාන කර ගැනීම, අල්ලා ගැනීම, ග්‍රහණය කර ගැනීම කියන එක බලපවත්වන කාරණයක්. ඒ නිසා අපි හැම දෙනාටම ඒක අදාළ වෙනවා. එතකොට උපාදාන කිව්වහම මෙතෙන්දී මේක මානසික වැඩක්. මේක මනසින් අල්ලා ගැනීමකුයි සිද්ධ වෙන්නේ. ඒතර අතින් අල්ලා ගැනීම කියන එක ප්‍රශ්නයක් නෑ නේ. අතින් අල්ලා ගැනීමයි මොනවායින් හරි දැකීම, සම්බන්ධ වීම, ඇසුරු කිරීම, ආශ්‍රය කිරීම කියන තත්වයන් මත නෙමෙයි. මනසින් ඇති කරගන්නා වූ අල්ලා ගැනීම කියන අර්ථයෙන් තමයි උපාදාන කියන
වචනය අර්ථවත් වෙන්නේ. ඒ නිසා මනසින් අල්ලා ගන්න ප්‍රමාණයට අනුව තමයි මේ ගැටලුව නිර්මාණය වෙන්නේ. හොඳයි. ඔබට මුකුත් අදහසක් කියන්න හෝ දෙයක් අහන්න හෝ කියන්න හෝ දෙයක් තියෙනවද ඒ සම්බන්ධයෙන්? හොඳයි. And how does grasping lead to anxiety? It's when an uneducated ordinary person has not seen the noble ones and is neither skilled nor trained in their teaching. They have not seen good persons and are neither skilled nor trained in their teaching. They regard form as self, self as having form, form in self, or self in form. But that form is theirs decays and perishes, and consciousness latches on to the perishing of form. Anxieties occupy their mind, born of latching onto the perishing of form and originating in accordance with natural principles. So they become frightened, worried, concerned, and anxious because of grasping. පාලි ටෙක්ස්ට් එකේ තියෙනවා කතංච භික්ඛවේ උපාදා පරිතස්සනා හෝති ඉද භික්ඛවේ අසුතවා පුතුජ්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං තස්ස තං රූපං විපරිණමති අඤ්ඤතා හෝති තස්ස රූප විපරිණාමඤ්ඤතා භාවා රූප විපරිණාමානු පරිවත්ති විඥානං හෝති තස්ස රූප විපරිණාමානු පරිවත්තිජා පරිතස්සනා ධම්ම සමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති චේතසෝ පරියාදානා උත්තාසවාච හෝති විඝාතවාච අපේක්ඛාවාච උපාදාය පරිතස්සති. එතකොට මෙතෙන්ද කියනවා කොහොමද මේ අල්ලා ගැනීම උපාදාන කර ගැනීම කියන එක චිත්ත වික්ෂෝපයන්ට මානසික පීඩාවන්ට වෙහෙසකට පත් වෙන්නේ කියන එක හේතු වෙන්නේ කියන එක. It is when an uneducated ordinary person එතකොට මේ ධර්මයේහි අශෘතවත් පුතුජනා ඇසූ පිරූතැන් අඩු කෙනා එහෙම කෙනෙක් has not seen the noble ones ඒ අය සත්පුරුෂයන් හමු වෙලා සත්පුරුෂයන්ගේ ඇසුරක් ලබලා නැහැ and he is neither skilled nor trained in their teaching ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ දේශනාව ඇසුරු කරලා ඒක හඳුනාගෙන ඒක අභ්‍යාස කිරීම වලට ඒ අනුව පුහුණු වීම වලට යොමු වෙලත් නැහැ. They have not seen good persons ඒ වගේම සත්පුරුෂයන් ආර්යයන් සත්පුරුෂයන් ඇසුරු කරලත් නැහැ and are neither skilled nor trained in their teaching ඒ සත්පුරුෂයන්ගේ යහපත් අයගේ දැනුගත් අයගේ ධර්මානුකූල දිවි පැවතුම් ඇති අයගේ ආශ්‍රයයට ඒ අයගේ ඉගැන්වීම් වලට සම්බන්ධ වෙලත් නැහැ ඒව අහලත් නැහැ. They regard form as දැන් එහෙම මෙන්න මේ පරිසරයක් තුල ඉන්න අය ඒ කියන්නේ අශෘතවත් ධර්මයේ අසූපිරු බවක් නැති ඒ වගේම සත්පුරුෂයන්ගේ ආශ්‍රයයක් නැති සත්පුරුෂ සංසේවනයක් නැති ධර්මයේ කෙරෙහි උනන්දුවක් නොදැක්වූ ඒ පිළිබඳව පුරුදු පුහුණු කිරීම නොකළ කියන මෙන්න මේ මට්ටමේ ඉන්න
පෘථග්ජන තැනැත්තෙක්. they regard form as self. එතකොට එබඳු අය මේ රූපය ආත්මීය වශයෙන් ගන්නවා. self as having form. එතකොට ආත්මය රූපීමයයි කියලා ඒගොල්ලෝ ගන්නවා. form in self. එතකොට ආත්මයෙහි රූපයක් තියෙනවා කියන එක දකිනවා. or self in form. එහෙම නැත්නම් රූපයෙහි ආත්මය තියෙනවා කියලා හිතනවා. but that form of bears decays and perishes. දැන් එතකොට මෙහෙම මේ ආත්මය රූපේමයයි රූපේහි ආත්මය වෙනවා ආත්මයමයි රූපය කියන්නේ රූපේහි ආත්මය වෙනවා කියන මේ දැක්ම සමග ඕනෑම කෙනෙක් බැඳෙනවා. එහෙම තමයි මනසේ ස්වභාවය හැටි. අපි මෙතෙන්දී රූපය කියන එක නැවත සිහිගන්වා ගන්නට ඕනේ. මීට කලින් අපි සූත්‍ර දේශනාවල මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා ඔබට නුහුරු 아무තු දෙයක් නෙමෙයි. දැන් රූපය කියලා අපි සාමාන්‍යයෙන් කතා කරනවා. දැන් බාහිර ලෝකයේ තියෙන රූපේ, බාහිර ලෝකයේ තියෙන මිනිස්සු, සත්තු, ගස්කොළන්, කඳු වැටි, ගංගා, අනිකුත් මේ නොයෙකුත් භෞතික වස්තු මේ ඔක්කොම රූපය කියලා අපි සලකනවානේ. සාමාන්‍ය ඒවා රූපනේ. නමුත් දැන් ධර්මානුකූලව බැලුවාම මේ රූපස්කන්ධය කියලා ගත්තාම රූප කියන වචනේ ෆෝම්, රූප කියන වචනේ ධර්මානුකූලව විග්‍රහ කරගන්නේ අර මේ බාහිර ලෝකයේ තියෙන ගස්ගල් පර්වත නොයෙකුත් දේවල් කවර හෝ ආකාරයක පේන දේවල්. දැන් රුප්පතීති රූපන්නේ රුප්පන ලක්ෂණයන්ගෙන් යුක්ත. ඒ කියන්නේ මතු කරලා පෙන්න. රුප්පනවා කියලා කියන්නේ මතු කරනවා. මතු කරලා පෙන්නන ස්වභාවයෙන් යුක්ත දේවල් ඔක්කොටම කියනවා රූප කියලා. ඕනම දෙයක් මතු කරලා පේනවා. එතකොට එළිය අඳුර භාවිතා කරගෙන අපිට පේන මේ රූප කියන ඒවා. එතකොට මේවා තමයි ඇහැට පේන රූප හැටියට අපිට තියෙන්නේ. අපි ඒවා රූප කියලා හඳුන්වනවා. නමුත් මේ රූපස්කන්ධය කියලා කියද්දී අපිට අදාළ වෙන්නේ මේ මොන රූප ලෝකේ තිබුණත් අපි ඇහෙන් දැකලා ඒ රූපයෙන් අපි ග්‍රහණය කරගන්න ඇතුළට ගන්න මානසිකව ඇතුළට ගන්නා රූපය තමයි වැදගත් වෙන්නේ. දැන් ගහක් තිබුණා කියලා අපිට ගහ ප්‍රශ්නයක් නෙමෙයිනේ. ගහ කැලේ හෝ උද්‍යානයේ හෝ කොතනක හෝ ගෙවත් හෝ තියෙනවා. තිබුණට ඒ තියෙන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒ ගහ අපිට ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ ඒක අපි මනසින් ගත්තාම. මනසින් මම හඳුනා ගන්නවා. මනසින් මම ඇතුළට ගන්නවා. මගේ මා දැකපු දේවල් අතරට අර ගහේ රූපේ ගන්නවා. අන්න එතකොට ගහට හිංසාවක් කරදරයක් වුණොත් අපි අකමැත්තක් ඇති වෙන්නේ අන්න එතකොට. එහෙම ගත්තට පස්සේ ගෙවත්තේ කෝ කැලේ තියෙන ගහට මොකද වුණා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට අදාළ නැහැ. අපි ඒක මනසින් ගත්තාම ඒ ගත්ත වෙලේ ඉඳන් ඒ ගස මා තුල තියෙනවා. ඒතර ওই විදිහට මම නිකන් උදාහරණයක් ගසක් ගැන කිව්වේ. ඕක පුද්ගලයෝ වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්, ශාක ප්‍රජාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආකාරයක භෞතික වස්තුවක් වෙන්න පුළුවන්. ඕනෑම මේක ඊ타ත්ම පුංචි මට්ටමේ ඉඳන් අතිවිශාල මට්ටම දක්වා ඕනෑම තියෙන දේවල් ටික අපි මනසින් ගත්තාම ඒ මනසින් ගත්ත කොටසට අපි කියනවා රූපස්කන්ධය කියලා. එතකොට මේ රූපස්කන්ධය මනසේ තිබුණා කියන එකත් අපිට ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට ඒක බාහිර ලෝකයේ තියෙනවා වගේම තමයි අපේ මනසේ තිබුණාට ප්‍රශ්නයක් නෑ. මම ගස් දහස් ගාණක් දැකලා තියෙනවා, මිනිස්සු ලක්ෂ ගාණක් දැකලා තියෙනවා, භෞතික වස්තු දැකලා තියෙනවා. එහෙම දැක්කට ප්‍රශ්නයක් නෑ.
ඒ දකිපු වස්තුව වෙනම ලෝකයේ තැන් තැන් වල ඒක තියෙනවා. ඒකට ප්‍රශ්නයක්වත් නැහැ. මම දැකලා තිබුණාට ප්‍රශ්නයක්වත් නැහැ. දැකපු බව විතරයි මාගාව තියෙන්නේ. නමුත් මේ දැකපු දේවල් වලට මම මානසික සම්බන්ධතාවයක් අල්ලා ගැනීමක් ග්‍රහණය කර ගැනීමක් දක්වනවා. අන්න එතෙන්දි තමයි මේක අපිට බලපාන එකක් බවට පත් වෙන්නේ. උපාදාන ස්කන්ධයක් බවට පත් වෙන්නේ එතකොට. රූප තියෙනවා බාහිර ලෝකේ භෞතික ලෝකේ. ඒ තියෙන රූප වලින් අපි අස භාවිතා කරලා අපි අසයි රූපයයි චක්කු විඥානයයි භාවිතා කරලා අපි ඒ රූපය අපේ ඇතුළට මනසට ගන්නවා විඥාණයට ඇතුළත් කර ගන්නවා. ඒතර විඥානයේ තුල අපේ රූප ස්කන්ධය කියන එක තියෙනවා. ඒ රූපස්කන්ධයට අපි කිසියම් අගයක් දෙනවා, හිමිකමක් දෙනවා, අයිතියක් දෙනවා, සම්බන්ධතාවයක් දෙනවා. එහෙම දුන්නාම තමයි ඒක රූප උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ. දැන් ඔන්න අපට ප්‍රශ්න ඇති කරන්න පටන් ගන්නේ මේ විදිහට මේ රූපය කෙරෙහි අපි දක්වපු ඇල්ම පදනම් කරගෙන තමයි මේක උපාදානස්කන්ධයක් හැටියට අපේ මනසේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. දැන් අර පුංචි ළමයාට අනික් ළමයා අතේ තිබිච්ච බෝනික්කා එයා අතේ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බෝනික්කාගේ රූපය එයා අතේ බෝනික්කාගේ පැවතීම සම්බන්ධ රූපයක් එයාට තියෙනවා. ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ බෝනික්කා මගේ වෙන්න ඕන කියලා හිතීම. ඒක මාගාවයි තියෙන්න ඕනේ. එයා අතේ නෙමෙයි මාතේ තියෙන්න ඕනේ කියලා හිතපු තැන ඉඳන් තමයි ප්‍රශ්න මතුවෙන්නේ. ඒතර මෙන්න මේ විදිහට තමයි ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක් සම්බන්ධයෙන් අපිට මේ රූපයක් උපාදාන කරගත්තාම අල්ලා ගත්තාම ඒක මගේ කරගත්තාම ඇතිවෙන ගැටලුවකුත් එක්ක තමයි අපිට ඒක තවදුරටත් ප්‍රශ්නයක් බවට පත් වෙන ස්වභාවයට පත් වෙන්නේ. ඒතර ඒ නිසා යම් කිසි කෙනෙක් මේ බාහිර ලෝකයෙන් තියෙන දේවල් අපිට සම්බන්ධ කරගත්තොත් එහෙම අපි මගේ කරගත්තොත් එහෙම අයිති කරගත්තොත් එහෙම අපිට බැරි වෙනවා මේ ඒ සම්බන්ධයෙන් ගනුදෙනුවක් පවත්වන්නට. මට විනාඩියක් දෙන්න. sorry මේ එතකොට මේ විදිහට අපි බාහිර ලෝකයෙන් ගත්ත දේවල් මනසට අරගෙන මනසට ගත්ත එකට අපි බැඳීමක් ඇලීමක් ඇති කර ගැනීම කියන එක තුල තමයි අපිට මේ උපාදාන ස්කන්ධයක් හැටියට භාවිතාවට එන්නේ. එතනින්දන් තමයි අපිට ඒක ප්‍රශ්න මතු කරන්නේ. එතෙක් අපිට ඔය කිසි දෙයක් ප්‍රශ්න මතු කරන්නේ නැහැ. දැන් ලෝකේ ලක්ෂ කෝටි ගාණක් රූප තිබුණා කියන අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ රූප අපේ මනසට ආව කියන එකේ ප්‍රශ්නයක්වත් නැහැ. අපි වාහනයක යද්දි මේ ලක්ෂ ගාණක් එක රූප නොයෙක්ව දකිමින් යන්නේ අපි සතපොම් 100ක් විතර යද්දි ඒ අතරේ දකින්න කෙලවරක් නැති දේවල් අපිට තියෙනවනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒතර නමුත් ඒ දකින රූප වලින් අපි මනසින් අල්ලා ගන්නා මනසින් අපි ඒකට අගයක් දීලා වටිනාකමක් දීලා මට සම්බන්ධයක් ඇති කරගන්නා මට්ටමට ඒම නිසා තමයි අපි රූප උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ. එතෙන් පටන් තමයි අපිට මේක බාධා කරන්න කියන්නේ අපේ මනසට වෙහෙසක් ඇති කරන්න සමත් වෙන්නේ එතෙන්දී.
ඉතින් එසේ නොවනවා නම් ප්‍රශ්නයක් නැහැ. එසේ අල්ලා ගැනීම මත තමයි තවදුරටත් අපිව වෙහෙසට පත් කළ හැකි දෙයක් බවට පත් වෙන්නේ. එතනදි තමයි අපි උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ. රූප උපාදානස්කන්ධය කියලා. ඕනම වෙලාවක ඔබට අදහසක් යමක් කියන්න තිබුණොත් එහෙම කියන්න පුළුවන් ඈ. But that form of theirs decays and perishes, and consciousness latches onto the perishing of form. මම අර ඔන්ලයින් වැඩසටහනක ඉන්නේ. මට ඇවිල්ලා ගන්න. මේ එතකොට but that form of theirs decays and perishes, and consciousness latches onto the perishing of form. Anxieties occupy their mind, born of latching onto the perishing of form, and originating in accordance with natural principles. So they become frightened, worried, concerned, and anxious because of grasping. එතකොට දැන් මේ අල්ලාගත්ත මේ උපාදානයන් හැටියට අල්ලාගත්ත දේවල් අර එකම විදිහට තියෙන්නේ නැති වෙනස් වෙන ධර්මතාවයට අයිති. භෞතික ලෝකයේ තියෙන සියලු රූපත් එහෙම වෙනස් වීමට අයිති. මනසට ගත්ත රූපත් ඒ මනස තුලත් වෙනස් වීමට අයිති. උපාදානය කරගත්ත දේවල් සම්බන්ධයෙන්ුත් වෙනස් වීම වලට ලක්වීමට අයිති. එතකොට එහෙම වෙනස් වීමකට ලක්වීමම ගැටලුවක් වෙනවා. දැන් ධර්මයේ සඳහන් වෙනවානේ යද නිච්ඡං තන් දුක්ඛං. යමක් නිත්‍ය නැත්නම් එය වෙනස් වීම. නිත්‍ය නෑ කියලා කියන්නේ වෙනස් වෙනවා. එතකොට මේ යද නිච්ඡං තන් දුක්ඛං කිව්වහම එතන අර්ථ දෙකකින් ගන්න පුළුවන්. එකක් තමයි යමක් නිත්‍ය නැත්නම් වෙනස් වෙනවා කියන එක. නිත්‍ය නෑ කියන්නේ වෙනස් වීම. එහිම අන්තර්ගත දෙයක්මයි ඒකෙන් අදහස් වෙන්නේ. යමක් නිත්‍ය නැත්නම් වෙනස් වෙනවා. එතකොට ඒ වෙනස් වීම කියන එකටත් දුක්ඛ කියන වචනේ ධර්මයේ භාවිතා වෙලා තියෙනවා. තවත් අර්ථයකින් ඒ නිත්‍ය නැති ස්වභාවය ඒ ස්වභාවයේම දුක කියන එක. එහෙම නැත්නම් පීඩාවක් වෙහසක් කියන අර්ථය ගැන දෙන්නත් සමත් වෙනවා කියන එක. එතකොට ඒ විදිහට අපි යම්කිසි ආකාරයකින් යමක් කෙරෙහි ඇලීමක් බැඳීමක් ඇති වුණොත් එහෙම ඒ සම්බන්ධ වෙච්ච දේ තුල ඇතිවන්නා වූ වෙනස් වීමම ගැටලු ඇති කරන සුළුයි. ඒ නිසා ඒක මේ භෞතික වස්තුවක් හැටියටත් වෙනස් වෙනවා, මනසට ගත්ත එකත් වෙනස් වෙනවා, මනසට උපාදාන කර ගැනීමේ රටාවෙත් වෙනස්කම් ඇති වෙනවා. ඒ නිසා මේ හැමතැනම වෙනස් වීමකට ලක් වෙන ස්වභාවය ඉක්මවන්න අපි කාටවත් හැකියාවක් නැහැ. එතකොට එහෙම වෙනස් වීම වලට ලක්වීමේ ස්වභාවය ඉක්මවන්න බැරිකම ඒ බැරිකම විසින් අවුල් කරනවා, අපිව වෙහෙසට පත් කරනවා, පීඩාවට පත් කරනවා. එතකොට ඒ නිසා ඒක හැම විටම මේ අර පරිතස්සනයක් බවට පත් වෙන වෙහෙසක් ඇති කරන වර්ගයේ එකක් කියන එක. ඇන්සයිටි එකක් ඇති කරන anxieties occupy their mind. එතකොට ඒ කාංසාවක් එහෙම නැත්නම් ක්ෂතියක්, මානසික පීඩාවක්, වෙහෙසක් මනසට ඇති කරන්න අවශ්‍ය වෙන
දේවල් ටික ඒ තුලම අර වෙනස් වීම ස්වභාවය තුලම ඇති වෙනවා. ඒවා වෙනස් වීම විනාශ වෙලා යෑම කියන ස්වභාවය ඒවයි ස්වභාව සිද්ධ දෙයක් තමයි ඒ වෙනස් වීමේ ස්වභාවය. ඒක ඉක්මවන්න කාටවත් බෑ. ඒක නැචරල් ප්‍රින්සිපල් එකක්. එතකොට ඒ නිසාම අපිට අර භීතීන් දුක් හිතෙන දේවල් වෙහෙසටපත් වෙන දේවල් අපහසුතාවයන් කියන ඒවා අපිට අත්දකින්න සිද්ධ වෙනවා කියන එක එතනදී ඒකෙම ඔරිජින් එකක් හැටියට සිද්ධ වෙන දෙයක්. එතකොට එතකොට ඊළඟට මේකේ මේ ඉංග්‍රීසි එකේදී ඒක කෙටියෙන් දාලා තියෙන්නේ මොකද අර විදිහටමයි ඒක විග්‍රහක වෙන්නේ. ඊළඟට they regards feeling as self. එතකොට මේ වේදනාව සම්බන්ධයෙන් ඊළඟට කතා කරනවා. නමුත් පාලියේ ඒක තියෙනවා මම ඇහෙන්න ඒක කියන්නම්. වේදනං අත්තතෝ සමනුපස්සති වේදනාවන්තං වා අත්තානං අත්තනිවා වේදනං වේදනායවා අත්තානං තස්සසා වේදනා විපරිණමති අඤ්ඤතා හෝති තස්ස වේදනා පරිවිඥාන මඤ්ඤතා භාවා වේදනා විපරිණාමානු පරිවත්ති විඥානං හෝති තස්ස වේදනා විපරිණාමානු පරිවත්තිජා පරිතස්සනා ධම්ම සමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨಂತಿ චේතසෝ පරියාදානා උත්සාසවාච හෝති විඝාතවාච අපේක්ඛාවාච උපාදායත පරිතස්සති. එතකොට ඊට පස්සේ දැන් ඉංග්‍රීසි ටෙක්ස්ට් එකේ අර විදිහටම වේදනාව ඇසුරු කරගෙන මේ කියන කාරණේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ඊළඟට ආයෙත් කතා කරනවා. එතකොට අපි දැක්කේ අර ඉස්සෙල්ලාම රූපස්කන්ධය හා රූප උපාදානස්කන්ධය වශයෙන් ගත්ත කොටස සම්බන්ධයෙන් ඇතිවෙන එකනේ. එතකොට වේදනාව කියන එකත් අපිට අදාළ වෙන එක. දැන් වේදනා කිව්වහම අපි රූපය වශයෙන් දක්වපු හැම දෙයක්ම අප තුළ කිසියම් සංවේදනයක් වේදනාවක් ඇති කරනවා. ඒ රූප වශයෙන් දැකපු ඒවා ටික. එතකොට එසේ රූප වශයෙන් නොවන අනිකුත් දේවල් ඒ කියන්නේ අපි කන නාසය දිව ශරීරය කියන මේ දේවල් අසුරු කරගෙන අපි ගන්නවානේ විඳීම් හැටියට ගන්නවානේ. රූප අපි ඇහෙන් ගන්නවා, ශබ්ද කනින් ගන්නවා, ගන්ධ සුවඳ නාසයෙන් ගන්නවා, රසය දිවෙන් ගන්නවා, ශරීරයෙන් ස්පර්ශ ගන්නවා. එතකොට මේ මෙහෙම ගන්න දේවල් විඳීම් මුත හැටියට ගන්න දේවල් ඒවා අපිට මේ විඳින්න දැනෙන දේවල් හැටියට අපි ගන්න. එතකොට මෙහෙම රූපස්කන්ධයට වඩා වැඩි වෙනවා වේදනාස්කන්ධය. ඇයි? රූප නොවන වේදනාවන් තියෙනවා, විඳීම් තියෙනවා. ඇයෙන දකින දැනෙන දේවල් ඇසුරු කරගෙන අපිට ලැබෙන විඳීම් තියෙනවා. එතකොට ඒ විඳීම් ටික වෙනම තියෙන අතර අර රූප සෑම රූපයක් සම්බන්ධයෙන්මත් විඳීමක් ඇති වෙනවා. එතකොට ඒ රූපයයි විඳීමයි, ශබ්දයයි විඳීමයි, රසයයි විඳීමයි, ගන්ධයයි විඳීමයි, ස්පර්ශයයි විඳීමයි කියන මේ විදිහට මේ ලබා ගන්නා ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන අපි බාහිර ලෝකයෙන් ලබා ගන්නා වූ සෑම ග්‍රහණයක්ම අප තුළ ඇති වෙනවා. ඒක වේදනාස්කන්ධයේ හැටියට අප තුළ ග්‍රහණය වෙන්නේ ඇති වෙන්නේ. එතකොට අපි අර රූපස්කන්ධයේ හැටියට ගත්ත ගොඩක් තියෙනවා අප තුළ. වේදනා හැටියට ගත්ත ස්කන්ධයකුත් තියෙනවා. ඒ වේදනා හැටියට ගත්ත ස්කන්ධය කියලා කියන්නේ අපි මෙතෙක් විඳපු සෑම විඳීමක්ම සෑම දැනීමක්ම
වේදනාවක් හැටියට අපි ග්‍රහණය කරගෙන අපි ASCII තියෙනවා. එතන මේවා කෙලවරක් නැති ගණන් කරන්න බැරි සිය දහස් ලක්ෂ ගණන් මිලියන ගණන් ට්‍රිලියන ගණන් ඇති වෙන දේවල් හැටියට අප තුළ එකතු වෙනවා රැස් වෙනවා. ඒ සියලු වේදනාවන් සෑම විඳපු දෙයක්ම අප සමග තියෙනවා. එතකොට ඒ තියෙන සෑම විඳීමක්ම මෙතෙක් අපි අත්දකලා තියෙන සෑම විඳීමක්ම මගේ වේදනා ගොඩේ තියෙනවා. විඳීම හැටියට වේදනාව කියන රිදෙනවා කියන අර්ථයම නෙමෙයි. විඳීම් ගොඩේ තියෙනවා. මං විඳ දේවල් හැටියට මට දැනෙච්ච දේවල් හැටියට. එතකොට ඒ විඳීම් සියල්ලටම අපි කිසියම් අගයක් දෙනවා. කිසියම් වටිනාකමක් දෙනවා. කිසියම් අල්ලා ගැනීමක් ඒ තුළට අපි ඇති කරනවා. එතකොට ඒ ඇති කළාම ඒක වේදනා ස්කන්ධය හැටියට වේදනා උපාදාන ස්කන්ධය හැටියට අප තුළ ගොඩනගෙනවා. එතකොට අර සියලුම වේදනාවන් හැටියට අප තුළ ගොඩනැගිච්ච දේවල් ටික වේදනා ස්කන්ධය හැටියට තියෙන අතර ඒ සෑම වේදනාවක්ම ඇසුරු කරගෙන වේදනා උපාදාන ස්කන්ධයක් හැටියටත් අපි ළඟ තියෙනවා. එතකොට මෙන්න මෙහෙම අපි මේ සෑම වස්තුවකටම කිසියම් ආකාරයක වේදනාවක් සුඛ දුක්ඛ හෝ අදුක්ඛම සුඛ වශයෙන් කිසියම් වේදනාවක් මේකට ඇතුළු කරනවා. එතකොට රූප කොට වෙනමයි සෑම රූපයක් ඇසුරෙන්ම ගත්ත වේදනාව වෙනමයි. ඒ ගත්ත වේදනාවට සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් අපි වර්ගීකරණයකට හසු වෙලා දෙන අගයීම හා සම්බන්ධ කර ගැනීම තවදුරටත් වෙනවා. එතකොට ඒ අනුව වේදනා ස්කන්ධය හා වේදනා උපාදාන ස්කන්ධය අති විශාල වෙනවා. අතිශය ප්‍රබල වෙනවා. මොකද මේ එන්න මේ ගොඩවල් ටික වැඩි වෙනවා. එතකොට රූපස්කන්ධයට වඩා වේදනාස්කන්ධය අති විශාල වෙනවා. එතකොට ඒ වේදනාස්කන්ධයට වේදනා උපාදානස්කන්ධය දැම්මහම තවත් විශාල වෙනවා. එතකොට මහා විශාල මේ තොගයක් විශාල ප්‍රමාණයක් අපේ මනසට අදාළ වෙනවා විශේෂ වෙනවා. ඒවා අල්ලා ගැනීම හැටියට අපි ළඟ තියෙන්නේ. එතකොට ඒ නිසා ඒක අපට බරක් වෙනවා. වෙහෙසක් වෙන්න පුළුවන්. අපහසුයක් වෙන්න පුළුවන්. මොකද වේදනාව කියන එක ඒ විදිහටම තියෙන්නේ වෙනස් වෙන දෙයක්. ඒ වේදනාව කියන එක මං කැමති විදිහටම තියෙන්නේ නැහැ. මං අකමැති විදිහකටත් වේදනාව කියන එක තියෙන්නට පුළුවන්. එතකොට ඒක පිළිබඳව මට ආධිපත්‍ය පතුරවන්න බෑ. මට ඕන විදිහට වේදනාව පවත්වන්න බෑ. ඒ නිසාත් මට ඒක අවුලක් වෙහෙසක් අපහසුයක් බවට පත් වෙනවා. එතකොට ඒක විනාශ වෙලා යනවා නැති වෙලා යනවා. මං නැති වෙනවට අකමැති වෙන්න පුළුවන්. නමුත් ඒක නැති වෙලා යනවා. එතකොටත් ඒක වෙහෙසක් බවට පත් වෙනවා. ඒතර මේ විදිහට වේදනාව ඇසුරු කරගත්ත අතිවිශාල සංවේදනා සමූහයක් සමග තමයි අපිට ඇති වෙන්නේ. ඒ ඇතිවීමත් එක්ක අපිව වෙහෙසට අපහසුවට පත් වෙන්නට පුළුවන්. එතකොට ඒ නිසා අර රූප උපාදානස්කන්ධය වගේම වේදනා උපාදානස්කන්ධයකුත් අප තුළ ගොඩනගෙන්න පටන් ගන්නවා. එතකොට මෙහෙම මේ කියන දේවල් මේ අමුතුවෙන් මේ ධර්මයේ තුල තියෙන දහම බුදුදහම තුල පොත්පත්වල හෝ ධර්ම දේශනාවලදී කතා කරන දේවල් පමණක් නෙමෙයි මේක අපි එදිනදා ජීවිතේ හැම විටම අත්දකින දේවල් අත්විඳින දේවල්. එතකොට ඒවත් එක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා රූප වෙන්න පුළුවන් වේදනා වෙන්න පුළුවන් ඒ හැම එකක්ම අපි බාහිර ලෝකයෙන් නිතරම අරගෙන මනසට අයිති කරගෙන මනස තුළ රඳවා ගන්නා දේවල් හැටියට ගොනු කර ගන්නා දේවල් හැටියට අපි අප තුළ ඒවා රැස් වෙනවා එකතු වෙනවා. ඒතර ඒක දිගින් දිගට අකණ්ඩව සිද්ධ වෙනවා අපේ නිවසේදී සේවා ස්ථානයේදී එහෙම නැත්නම් වෙනත් සුනිසුරු කරන ගනුදෙනු පවත්වන තැනකදී ඕනෑම තැනකදී මේ විදිහට ප්‍රිය අප්‍රිය මධ්‍යස්ථ ඕනෑම ආකාරයකට මේ දේවල් සම්බන්ධයෙන් අපේ කිසියම් ගනුදෙනුවක් ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ අනිවාර්යයෙන් මේක ඇති වෙනවාමයි. ඒක සම්බන්ධයෙන් අපිට ඒක
ගැටලුවක්ද ප්‍රශ්නයක්ද කියන එක තීරණය වෙන්නේ අපි ඒක උපාදානය කරගන්න ප්‍රමාණයට ආකාරයට අනුව. එතකොට ඒ අනුව අපි තමන්ගේම නිවසේ ස්වාමියා භාර්යාව දරුවන් ඥාතීන් හිතවතුන් ඇසුරු නිසුරු කරන අය ඒ වගේම භෞතික වස්තුන් ගෙදර දොරේ තියෙන වස්තුන් අපි කඩේකට ගිහිල්ලා ගන්න වස්තුන් මේ හැම දෙයක්ම ඇසුරෙන්ම මේ කියන දේ සිද්ධ වෙමින් තමයි හැම වෙලේම තියෙන්නේ. ඉතින් ඒවා කෙරෙහි අපි ප්‍රිය අප්‍රියතාවයන් උපදවන ප්‍රමාණයට අනුව අපේ සිත මේ පහසුවටපත් වෙනවද අපහසුවටපත් වෙනවද කියන එක තීරණය වෙනවා. එතකොට මේ අත්විඳීම දිගින් දිගටම පැය 24ෙම අපි ලබන නිසා දිනපතා සතිපතා මාසපතා අවුරුදුපතා මේක ලැබමින් තියෙන නිසා අඛණ්ඩව මේ ක්‍රියාවලිය යනවා. එතෙන්දී ඒ අල්ලා ගැනීමක් හැටියට කවර හෝ දෙයක් පැවතුනොත් එහෙම ඒ ඕනෑම එකක් අපිව වෙහෙසට අපහසුවට පත් කරන්න ලෑස්ති පිට තමයි ඉන්නේ. එසේ වෙන්න ඕන වෙලාවක ඉඩකඩ තියෙනවා. ඒතර ඒ නිසා ඒකෙ මිදෙන්න එහෙම ලේසි නෑ. ඒ අල්ලා ගැනීම ග්‍රහණය කර ගැනීමට සාපේක්ෂව තමයි ඒ සම්බන්ධතාවයේ ක්‍රියාත්මක වෙන්නේ හිටින්නේ. ඊළඟට ටෙක්ස්ට් ඉංග්‍රීසි එකේ එහෙමම තියෙනවා they regard perception as self. එතකොට මේ සංඥාව සම්බන්ධයෙන් පාලි ටෙක්ස්ට් එකේ තියෙන එක මම කියවන්නම්. සංඥං අත්තතෝ සමනුපස්සති. මේ සංකාරේ අත්තතෝ සමනුපස්සති. සංකාරවන්තං වා අත්තානං අත්තනිවා සංකාරේ සංකාරේසු වා අත්තානං තස්සතේ සංකාරා විපරිණමಂತಿ අඤ්ඤතා හොಂತಿ තස්ස සංකාර විපරිණාමඤ්ඤතා භාව සංකාර විපරිණාමානුපරිවත්ති විඥානං හෝති තස්ස සංකාර විපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්ම සමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨಂತಿ චේතසෝ පරියාදානා උත්තාසවාච හෝති විගාතවාච අපේක්ඛවාච උපාදාය පරිතස්සති. ඒතර ඒත් අර විදිහටමයි මෙතෙන්දී ස්කන්ධේ පමණයි වෙනස් වෙන්නේ කියවෙන්නේ. එතකොට රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය හා සංකාර ස්කන්ධය. එතකොට මේ විදිහට මේ අර කිව්ව කතා කරපු විදිහටම සංඥා ස්කන්ධයේ සම්බන්ධයෙන්ුත් ওই විදිහටම වෙනවා කියන එක. දැන් එතෙන්දී අපි මීට කලින් මේවා අපි කතා කරලා තියෙනවා. ඒ නිසා හුඟක් විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම මතක් වෙන්න පමණක් කියන්නම්. අපි රූප හැටියට ගන්න සෑම දෙයක් වගේම වේදනා හැටියට ගන්න සෑම දෙයකටම අපි සංඥාවක් දෙනවා. ඒ සංඥාවන් පිළිබඳව අපි අහලා තියෙනවානේ නිත්‍ය සංඥා, සුභ සංඥා, සුඛ සංඥා ඔය විදිහට අපි මේවට අපි කිසියම් සංඥාවක් දීලා ගන්නවා. මේක දිගින් දිගටම තියෙන එකක්. මේක මාත් සමග දිගටම තියේවි. මම මේකට ප්‍රිය කරනවා. ඒ නිසා ඒකට තියෙන කැමැත්ත දිගින් දිගටම ආරක්ෂා වේවි කියන අදහසක් මේ අප තුල ඇති වෙනවා. ඒ වගේම ඒක හොඳයි කියන අර්ථයක් අපේ සිත්වල ඇති වෙනවා. අපි ඒක ප්‍රිය කරන අර්ථයක් ඇති වෙනවා. ඒක දිගින් දිගටම පවතීව කියන ආත්මීය සංඥාවක් අපි ඒවට මනසින් નિરાයාසයෙන්ම දෙනවා. එතකොට ඒවට ඇල්මක් බැඳීමක් ඇති වෙනවා. මේක නැති වෙලා යන එකක් නැහැ. මට දිගටම මාත් සමග තියේවි කියන එකක් ඇති වෙනවා. එතකොට අපි ඒකට අභිරතියක් කැමැත්තක් ඇති වෙනවා. එතකොට අපි මේ බන්ධනත් එක්ක තියෙන සමவாயයක් එකතුවක් හැටියට තියෙන. ඔහොම අපි විවිධ මේ
දැක්මක් එහෙම නැත්නම් එක්තරා විදිහක මේ හඳුනා ගැනීමක් මේකට ඇතුළු කරනවා. ඒ කියන්නේ අපි කැමති වෙන ආකාරයේ අපි දීගත්ත කිසියම් අගයකට යටත් වූ හඳුනා ගැනීමක් මේකට අපි ලබා දෙනවා මේ ඇතිවන සෑම දෙයකටම. මේ සම්බන්ධ වෙන සෑම දෙයකටම. එතකොට ඒකෙන් ඒක මිදෙන්නේ නැහැ. අපි අත්තරේ අනිවාර්යයෙන් මේ සංඥාවක් ලබා දීම සිද්ධ වෙනවාමයි. එතකොට ඒකෙන් මිදෙන්න අපි වෙනම ඉගෙනගෙන හදාarලා ඒ පිළිබඳව කරන අභ්‍යාසයන් තුලින් අපි මේ සංඥා ඉවත් කරන්න ඕනේ. අපි කියන්නේ දස සංඥා කියලා. ගිරිමානත් සූත්‍රයේදී අපි ඉගෙන ගත්තේ. එතකොට දස සංඥාවන් මනසකින් ඉවත් කරන ස්වභාවයට ගන්න අපි පුරුදු වෙන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ, අභ්‍යාස කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සංඥාවන්, ඒ දස සංඥාවන් තියෙන්නේ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ ඔහොමනේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ හොඳ පැත්තනේ. ඒකේ අහිතකර පැත්ත, බන්ධන ඇති වෙන පැත්තනේ සංඥා හැටියට තියෙන්නේ. එතකොට ඒ බන්ධන ඇති වෙන පැත්ත තමයි අපේ සුත්තල ක්‍රියාත්මක වෙන්නේ. ඊට ප්‍රතිපක්ෂ අනිච්ච සංඥානත් සංඥා සුභ සංඥා ඇති කරගන්න අපි ඉගෙන ගන්න ඕන. හදාරන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ. එහෙම භාවිතා කරලයි අපි ඒකට අනුගත වෙන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ විදිහට අපිට අනිවාර්යයෙන්ම මේ කියන දේවල් සම්බන්ධයෙන් සංඥාවන් සහිතවම තමයි එන්නේ. සෑම රූපයක් සම්බන්ධයෙන්ම සෑම වේදනාවක් සම්බන්ධයෙන්ම සංඥාවක් දෙනවා. එතකොට ඒ සංඥාත් එක්ක තමයි මේ අපේ උපාදානයේ ගොඩනගෙන්නේ. ඒ සංඥාවට අපි සංඥාව උපාදානය කරගෙනයි දෙන්නේ. එතකොට රූපයත් උපාදානය කරගන්නවා, වේදනාවත් උපාදාන කරගන්නවා, සංඥාත් උපාදාන කරගන්නවා. එතකොට ඒ දීපු අගේ අපි අතහරින්නේ නැහැ. එහෙම අගයක් සහිතව තමයි අපි ආහන දකින බලන ඕනෑම කෙනෙකුට දෙන්නේ. එතකොට ඒකෙන් මිදෙන්න ලේසි වෙන්නේ එහෙම නැහැ. ඒක අපේ සමගම තියෙන දෙයක් හැටියට. ඒක ඊළඟ එකත් ඒකම කිව්වා පාලි ටෙක්ස්ට් එකේදීත් සංකාර කියලා. සංකාරات උපාදානස්කන්ධයක් හැටියට සංකාර වෙන්නේ. එතකොට අපි අර රූපය හැටියට ගත්ත ඒකම අපි වේදනාවක් හැටියට වේදනාත්මක අගයක් ඒකට දීලා තියෙනවා. ඒකටම අපි සංඥාවකුත් සම්බන්ධ කරනවා. ඒ සංඥාව මේ සම්බන්ධ කිරීම තුලින් අපි මානසික ගොඩනගා ගැනීමකුයි කරන්නේ. එතකොට මේ ගොඩනගා ගැනීමට දෙන වචනයක් තමයි සංකාර කියලා කියන්නේ. එතකොට අපි ඒවා එක්තරා විදිහක රැස් කිරීමක්, ගොනු කිරීමක්, සංවිධානය කිරීමක්, එකතු කිරීමක් සිද්ධ වෙනවා. අර සංඥාව දීමත් සමගම මේක සංකාර වෙනවා. ඒතර ඒ සංකාර තමයි අපේ මනසේ මේ ගොඩනගන්නේ. ඒ වේදනා සංඥා දෙක එකතු වෙලා තමයි සංකාර එක සකස් වෙන්නේ. ඒතකොට මනසක් සකස් වෙන්න අවශ්‍ය වෙන සංවිධානය තමයි වේදනා සංඥා දෙකෙන් පෝෂණය වෙලා ඇති වෙන සංකාර කියන එක. ඒ සංකාරات එක්ක තමයි අපේ මනසක ක්‍රියාකාරීත්වය කියන එකක් අපි අත්දකින්නේ. මනසක් කියලා එකක් පිහිටන්නේ ඇති වෙන්නේ සංවිධානය වෙන්නේ ඔය කිව්ව පදනම ඔස්සේ. එතකොට එහෙම සංඥා ස්කන්ධයක් මේ රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක් සමග ඇතිවන සංස්කාර. ඒ කියන්නේ ගොඩනගා ගැනීමක්, සංවිධානය වීමක්, සකස් වීමකුත් සහිතව තමයි දැන් මේ ගමන සකස් වෙලා ඉන්නේ. මේක මානසික සංවිධානයක ගමනක් සකස් වෙන්නේ ওই විදිහට. සංකාර ඊගාවට විඥාන. They regard consciousness as self, self as having consciousness, consciousness in self or self in consciousness. But that consciousness of theirs decays and perishes.
and consciousness latches on to the perishing of consciousness. Anxieties occupy their mind, born of latching on to the perishing of consciousness and originating in accordance with natural principles. So they become frightened, worried, concerned, and anxious because of grasping. That's how grasping leads to anxiety. එතකොට මෙතෙන්දි මේ විදිහට මේ විඤ්ඤාණය කියන එක. දැන් මේ ඔක්කොම වෙන්නේ විඤ්ඤාණය ASCIIනේ. එතකොට රූප අපි දකින්නෙත් විඤ්ඤාණය අසුරු කරගෙන ඊළඟට වේදනාව අපි අත්දකින්නෙත් විඤ්ඤාණය අසුරු කරගෙන සංඥාව අපි ගොඩනගා ගන්නෙත් ඒ විඤ්ඤාණය අසුරු කරගෙන සංඛාර ඇති වෙන්නෙත් විඤ්ඤාණය තුලමයි. එතකොට මේ සියල්ලම විඤ්ඤාණය තුල සිදුවෙන ක්‍රියාවලියක් හැටියට තමයි සිද්ධ වෙන්නේ. මේ ග්‍රහණය කර ගැනීම, මානසික ග්‍රහණය කර ගැනීම කියන ඒවා එහි අනිවාර්ය අංගෝපාංගයන් හැටියට, අනිවාර්ය ක්‍රියාදාමයක් හැටියට, ස්වභාව සිද්ධ දෙයක් හැටියට ඒ තුල මේ රූප වේදනා සංඥා සංකාර කියන දේ සංකාර සමග විඤ්ඤාණය කියන එක සංවිධානය වෙනවා, සකස් වෙනවා. ඒ බඳු විඤ්ඤාණයක් තමයි අපි සියලු දෙනාටම තියෙන්නේ. ඒතර ඔය කියන ස්වરૂපයෙන් අනිච්ච සකස් වෙච්ච සංවිධානය වෙච්ච විඤ්ඤාණයක් තමයි අපි හැම දෙනාටම තියෙන්නේ. ඒ නිසා ඒක මහා සංකීර්ණ ව්‍යාකූල බොහෝ සම්බන්ධතා ගනුදෙනු ඇති එකක් හැටියට තමයි විඤ්ඤාණයක් අපි ගැන කතා කරද්දී අපිට අදාළ වෙන්නේ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය කියන එක අපිට සම්බන්ධ වෙන්නේ ඔය ආකාරයට. විඤ්ඤාණං අත්තතෝ සමනුපස්සති විඤ්ඤාණවන්තං වා අත්තානං අත්තනිවා විඤ්ඤාණං විඤ්ඤාණස්මින් වා අත්තානං තස්ස තං විඤ්ඤාණං විපරිණමති අඤ්ඤතා හෝති තස්ස විපරිණාම තස්ස විඤ්ඤාණ විපරිණාමඤ්ඤතා භාවා විඤ්ඤාණ විපරිණාමානු පරිවත්ති විඤ්ඤාණං හෝති තස්ස විඤ්ඤාණ විපරිණාමානු පරිවත්තිජා පරිතස්සනා ධම්ම සමුප්පාදා චිත්තම් පරියාදාය තිට්ඨන්ති චේතසෝ පරියාදාතා උත්තාසවාච හෝති විඝාතවාච අපේක්ඛාවාච උපාදායච පරිතස්සති එවං කෝ භික්ඛවේ උපාදා පරිතස්සනා හෝති. එතකොට මේ විදිහට මේ විඤ්ඤාණය තුල තමයි මේ සියල්ල සංවිධානය වෙන්නේ, සකස් වෙන්නේ, හැඩගැහෙන්නේ. එතකොට ඒ තුල මේ විඤ්ඤාණය උපාදාන කර ගැනීම වල සමස්ත එකතුවක් හැටියට විඤ්ඤාණය ක්‍රියාත්මක වීම නිසා ඒ විඤ්ඤාණය තුල ආයත් අර වෙනස්කම් ඇති වෙන්න, අපහසුතා ඇති වෙන්න, ගැටලු ඇති වෙන්න, ප්‍රශ්න ඇති වෙන්න අදාළ වෙන සාධක ටික ඒක තුල තියෙනවා. ඒ නිසා ඒ අතුරු කරගෙන උපාදා පරිතස්සනා හෝති මේ වෙහෙසකර අත්දැකීම් ලබන්න පීඩාවට අපහසුවට පත් වෙන්න ඕන දේවල් ටික එහි નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේම මිනිස් මනසක ක්‍රියාත්මක වෙන හැටි, සංවිධානය වෙන හැටි ඒ අසුරු කරගෙන උපාදාන කර ගැනීම, උපාදාන ස්කන්ධයන් හැටියට ඒවයේ සංවිධානයත් කොහොමද වෙන්නේ කියන එක මෙතනදී සාකච්ඡා කළේ, කතා කළේ. ඒතකොට ඒක සෑම සිතකම සිද්ධ වෙමින් පවතින දෙයක්. එතකොට අපිට කවර හෝ ආකාරයක වෙහෙසක් ඇති වෙනවා නම්, අපහසුයක්, දැනීමක්, පීඩාවක් ඇති වෙනවා නම් මේ කතා කරපු ස්වභාවය නිසා අපිට දැනෙන දේවල්. ඒ නිසා අපි ඒ ඇලීම් බැඳීම් සහිත උපාදාන කර ගැනීම සහිත ලෝකයක ඉන්න තාක්කල් අපිට ඒ වෙහෙස අපහසුව කරදරය කියන එක විඳීමෙන් වළකින්න හැකියාවක් නැහැ. ඒකත් එක්කමයි අපිට ඉන්න සිද්ධ වෙන්නේ. මොකද ඒවා එහිම කොටස් හැටියට, ඊටම අනුගත වූ දේවල් හැටියට තියෙන
ස්වභාව නීතියක් යටතේ සිද්ධ වෙන දේවල් හැටියටයි තියෙන්නේ. ඒ නිසා ඒකට අපි ඕනම කෙනෙක් හසු වෙනවා, ඒකට අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඒ අනුවයි සියලු කටයුතු සංවිධානය වෙන්නේ, සකස් වෙන්නේ. And how does not grasping lead to freedom from anxiety? It's when an educated noble disciples has seen the noble ones and is skilled and trained in their teaching. They have seen good persons and are skilled and trained in their teaching. They don't regard form as self as having form in self, or self in form. When that form of theirs decays and perishes, consciousness doesn't latch onto the perishing of form. Anxiety is born of latching onto the perishing of form and originating in accordance with natural principles. Don't occupy their mind, so they don't become frightened, worried, concerned, or anxious because of grasping. එතකොට මේ විදිහට මේ අපි දැන් මෙතෙක් කතා කරපු ඒක සිද්ධියේ අනිත් පැත්ත දැන් එහෙම අල්ලා ගැනීමක් වෙන්නේ නැත්නම් කොහොමද මේ බැඳීමක් නැති තත්වයට අපේ හිතපත් කරගන්න පුළුවන් කියන එක තමයි මේ කතා කරන්නේ. ඉස්සල විදිහටම අර සත්පුරුෂ ආශ්‍රයෙන් ඒ වගේම එයාගේ මඟ පෙන්වීම යටතේ ඒ ශික්ෂණයෙන් යම් කිසි කෙනෙක් හැඩගැහෙනවා නම් එතකොට ඒ හැඩගැහෙන එක තුල යම් කිසි කෙනෙක් අර කලින් කිව්ව විදිහටම රූපේහි ආත්මය දැකීම වෙනුවට රූපේ ආත්මය නොදකීමේ ක්‍රියාවලිය අර ඉස්සෙල්ලා කතා කරපු එකේම අනිත් පැත්ත ආත්මය හා සම්බන්ධ බවක් රූපය තුල නොදකීම කියන ස්වභාවය ඇති වෙනවා. ඒතකොට ඒ ඇති වුනහම ඒ වෙනස් වීමට ලක් වෙන්නේ නැහැ. එතකොට ඒ වෙනස් වීමනේ දුක කියන එක ඇති වෙන හේතුව ඇටි කතා කළේ. ඒ වෙනස් වීම කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ වෙනස් වීම විපරිණාමයේ වෙනස් වීම කියන එක අදාළ නැති නිසා වෙහෙස ඇති වෙන්න, පීඩාව ඇති වෙන්න ඒක වෙනස් වෙනවා, නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා. ඒ ස්වરૂපයන් වෙනස් භාවයට පත් වෙන්න පුළුවන් කියන වැරද්ද දෝෂය සිද්ධ වෙන්නේ නැති තැනට පත් වෙනවා. ඒතකොට එහෙම පත්වීම නිසා චිත්ත පීඩාවක්, වික්ෂෝපයක්, වෙහෙසක්, අපහසුාවක් විඳින්න අවශ්‍ය නැති තත්වයට මනසපත් වෙනවා. ඒතකොට කතංච වික්කවේ අනුපාදා අපරිතස්සනා හෝති ඉද වික්කවේ සුතවා අරිය ශාවකෝ අරියානං දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානං දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ න රූපං අත්තතෝ සමනුපස්සති න රූපවන්තං වා අත්තානං න අත්තති වා රූපං න රූපස්මින් වා අත්තානං තස්සතං රූපං විපරිණමති අඤ්ඤතා හෝති තස්ස රූප විපරිණාමඤ්ඤතා භාවා න රූප විපරිණාමානු පරිවත්ති විඥානං හෝති තස්ස න රූප විපරිණාමානු පරිවත්තිජා පරිතස්සනා සමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨಂತಿ චේතසෝ අපරියාදාන න චේඋත්තා සවා හෝති න විඝාතවාච අපේක්ඛව අනුපාදාය න පරිතස්සති. එතකොට අර කියපු එකේම අනිත් පැත්ත එසේ නොවීම අර උපාදාන කර ගැනීම කරපු එකේම උපාදාන කර නොගැනීම කියන ක්‍රියාවලිය සිද්ධ වුණොත් එහෙම
එතනින් අර අල්ලා ගැනීමත් අල්ලා ගැනීම නිසා ඇති වෙන වෙනස්කම් වලට මුහුණ දීම කියන එකත් එසේ වෙනස්කම් වලට මුහුණ දීම තුලින් ඇති වෙන චිත්තචෛතසික පීඩාවන් වෙහෙසකර තත්වයන් තවදුරටත් අත්දකින්න වෙන්න ඕන වෙන්නේ නැහැ කියන එක තමයි එතෙන්දී දේශනා කළේ. They don't regard consciousness as self. When that consciousness of theirs decays and perishes, consciousness doesn't latch onto the perishing of consciousness. Anxiety is born of latching onto the perishing of consciousness and originating in accordance with natural principles, don't occupy their mind, so they don't become frightened, worried, concerned, or anxious because of grasping. That's how not grasping leads to freedom from anxiety. අර විදිහටම වේදනාව පිළිබඳව සංඥා පිළිබඳව සංකාර පිළිබඳවත් අර විදිහටම අරකෙම විරුද්ධ පැත්ත ගැන කතා කරලා න විඥානං අත්තතෝ සමනුපස්සති න විඥානවන්තං වා අත්තානං පේතස්ස තං විඥානං විපරිණමති අඤ්ඤතා හෝති තස්ස විඥාන විපරිණාමඤ්ඤතා භාවා න විඥාන විපරිණාමානු පරිවත්ති විඥානං හෝති තස්ස න විඥාන විපරිණාමානු පරිවත්තිජා පරිතස්සනා ධම්ම සමුප්පාදා චිත්තම් පරියාදාය තිට්ඨಂತಿ චේතසෝ අපරියාදාන න චේඋත්තාසවා හෝති නච විඝාතවාච අපේක්ඛාවා අනුපාදායච න පරිතස්සති එවං කෝ භික්ඛවේ අනුපාදා අපරිතස්සනං හෝති इति සත්තම. ତර මේ විදිහට අර විඥාන අර අපි ඉස්සෙල්ලා කතා කරපු උපාදානස්කන්ධ වගේම ඒවා සම්බන්ධයෙන් තියෙන ඒවායේ ආත්මයක් නොදකීම ඒවායේ ගැඹුරක් එහෙම නැත්නම් ඒවායේ ස්ථාවර භාවයක් නොදකීම කියන ගුණය ඒ මනසේ ක්‍රියාත්මක වීම නිසා අර ඩිකේ වෙනස් වීම විනාශ වීම වෙනස් ස්වරූපයකට පත්වීම කියන දේවල් ඇසුරු කරගෙන ඇතිවිය හැකි වෙහෙස අපහසුව කියන එක පීඩාව පරිසස්සනයන් ඇති කරගන්න තවදුරටත් ඕනකමක් ඇති වෙන්නේ නැහැ. ඒ අනුව මේ ස්කන්ධ පංචකයේ සම්බන්ධයෙන්ම ස්කන්ධ පංචකයේම උපාදාන කර ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති නොවන තත්වයට පත්වෙන ස්වභාවයට පත්වෙන්න පුළුවන්කම තියෙනවා කියලයි මේ සූත්‍රයේ දේශනා වෙන්නේ. සූත්‍රය අවසන් වෙනවා. ඔබට යමක් සාකච්ඡා කරන්න අහන්න කියන්න තියෙනවා නම් ඒ සඳහා දැන් අවස්ථාව. ස්වාමින් වහන්සේ දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දැන් පස් තැනකින් කියනවා උපාදාන වෙන එක නවත්තන්න කියලා. දැන් දස සංඥාව නවත්තන තැන අර ගිරිමානන්ද සූත්‍රයේ කියනවා. ඒ වගේ දැන් රූප වේදනා ඒවට වෙන වෙනම ක්‍රම තියනවද ස්වාමින් වහන්සේ නැත්නම් අර ඔබ වහන්සේ කියපු එකමද? ඔව් ඒක දැන් ඒ හැම තැනකදීම අපට ටෙක්නික් එක හැටියට උපක්‍රමය හැටියට අපට දීලා තියෙන බුදුරජාණන් වහන්සේ දීලා තියෙන එක තමයි ත්‍රිලක්ෂණානුකූලව දැකීම කියන එක. දැන් හැම තැන ඕනම තැන කියන ත්‍රිලක්ෂණ සලකා කියලා තියෙන්නේ. ත්‍රිලක්ෂණ පරීක්ෂා කරන්න කියන එක ඒ කියන්නේ නිතරම අපිට දෙන උපදේශය නේද? එතකොට ඒ ත්‍රිලක්ෂණය කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් මේ හැම එකටම අදාළයි කියන එක. ඒවා නිත්‍ය නෑ වෙනස් වෙනවා එහි ආත්මීය ස්වરૂපයක් නෑ කියන එක මේ හැම එකටම අපි ඇප්ලයි කරන්න ඕනේ. එකක් ගානේ. එතකොට එහෙම ඇප්ලයි කළොත් අපිට ඒ උපාදාන කර ගැනීම එක තේරුමක් නැති නිසරු දෙයක් කියලා අපිට දැනෙනවා. දැන් මෙහෙමයි. දැන් අපි පාවිච්චි කරන දේවල් භෞතික උපකරණ ඇසුරු කරන පුද්ගලයෝ එහෙම නැත්නම් අපි උපයන දේවල් ඒවා ආරක්ෂා කරගෙන මේවා සම්බන්ධයෙන් අපිට අපි උපදි සම්පත්තියින් හැටියට මේ ඔක්කොම තියෙන්න ඕනනේ. ඒ මතනේ අපි ඉන්නේ ජීවත් වෙන්නේ පවතින්නේ. එහෙම වුණාට
මේ කවර හෝ දෙයක් යම් තැනකදී තවදුරටත් ප්‍රශ්නයක් ඇති කරන සුළු වුණොත් එහෙම අන්න එතෙන්දී අපි ඒක ග්‍රහණය කරගෙන අල්ලාගෙන අනවශ්‍ය විදිහට වෙහෙසටපත් වෙන්න ඕනේ නැහැ කියන එක. තමයි මේ ධර්මයේ තියෙන මූලික ඉගැන්වීම. ඒතර ත්‍රිලක්ෂණානුකූලව බලනවා කියන එකේ තේරුමත් ඒකයි. එතකොට බොහෝ සෙයින්ම මනසක ස්වභාවය තේරුමක් නැති දේවල් අල්ලාගෙන වරි වෙන එක වෙහෙසටපත් වෙන එක පීඩාවටපත් වෙන එක. දැන් සමහර කෙනෙකුට එක කතා කරනකොට එයා යම් කරදරයක අපහසුවක ඉන්නවා නමුත් අපි කතා කරලා පරීක්ෂා කරලා ඒක ඇනලයිස් කරලා මේ ඒක විනිවිද දැකලා එහි තියෙන අභ්‍යන්තරය හඳුනාගෙන එහෙම පරීක්ෂා කළොත් එහෙම අපිට තේරෙනවා ඒ වෙහෙසට පත්වමින් හිටපු එක්කෙනාටම තේරෙනවා මේ බොරු දෙයකට මම මේ වෙහෙසට පත් වෙලා හිටියේ කියලා එයාටම දැනෙන්න පටන් ගන්නවා. එහෙමයි සර්. එතකොට ඒක එහෙම දැනෙන්න පටන් ගන්න අර ත්‍රිලක්ෂණානුකූලව ඒක බැලුවොත් පමණයි. එතකොට ඒක විදර්ශනාවට ලක් වෙනවා. ඒකම චතුරාර්ය සත්‍ය කියන එකටත් අදාළව අපේ චින්තනය හැසිරවීමෙන් තමයි මේ කියන ස්වභාවයන්ගෙන් මිදෙන්න මාර්ගය සලකා ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට ත්‍රිලක්ෂණයයි චතුරාර්ය සත්‍යයි කියන දෙක තමයි අපිට භාවිතා කරන්න තියෙන මූලික ටූල්ස් දෙක කියන්නේ භාවිතාවන් දෙක. ඒ අසුරෙන් තමයි අපිට මේ හැම දෙයක්ම මනවින් හඳුනා ගන්න තේරුම් ගන්න අවස්ථාව සැලසෙන්නේ. තේරුණා ස්වාමීන් වහන්සේ පින් සිද්ධ වෙනවා. සරණයි. අනික් අය මොකද කියන්නේ? මේක කැමරාවක් ඔන් වෙලා තියෙනවා. ඔබට තව අපිට පැහැදිලි කර ගැනීම හෝ සූත්‍රයේ එන ටෙක්ස්ට් එක අවසන් වෙනවා. මම වෙන එකක් තේරුවේ නැහැ. අද අපි ඒක සාකච්ඡා කරන්න යොදාගත්ත නිසා ඊටු ටිකේදී ඔබට යමක් කතා කරන්න සාකච්ඡා කරන්න තියෙනවා නම් කැමරාව ආයොන් වුණා. කැමරා අයිකන් එකට ක්ලික් කළා නම් හරි. සොරෙන්ස ප්‍රශ්නයක් තියෙනවා මේ සොරෙන්ස කොහොමද දකින්නේ උපාදානයේ තණ්හාවේ වෙනස? මෙහෙමයි. තණ්හා පච්චයා උපාදානං කියලානේ දැන් තියෙන්නේ. මේ කතා කියන්නේ නේද? එතකොට තණ්හාව තමයි මූලය. ඒ කියන්නේ දැන් අපේ මනසක මූලික මානසික ගුණ එක ගුණ හෝ අවගුණ හැටියට කවර විදිහට රාග ද්වේෂ මෝහ කියන තුනනේ යන්නේ. ඒතර රාග කියන එක තමයි තෘෂ්ණාව කියලා කියන්නේ ඇලීම් බැඳීම් කියන එක. එතකොට මේක තමයි බේස් එක. මේක තමයි මූලය. එතකොට ඒ කැමැත්ත ඕනෑකම කියන එක ඇලෙන්න තියෙන ඕනෑකම සහිතව තමයි ස්වභාවයෙන්ම ස්වභාව සිද්ධ දෙයක් හැටියට හැදිලා තියෙන්නේ. ඒක සෑම වස්තුවකටම සෑම භෞතික වස්තුවකම තියෙන ස්වභාවයක් පවතින්න තියෙන ඕනෑකම. එතකොට එහෙම තමයි මේක හැදිලාම තියෙන්නේ. ලෝකේ තියෙන සෑම වස්තුවකම ස්වභාවයත් එහෙමයි. ජීවි වස්තු වල හැම එකම තියෙන ස්වභාවයත් එහෙමයි. සතුන්ගෙත් එහෙමයි. එතකොට ඒක තමයි මූලය, බේස් එක.
එතකොට ඒ මූලයෙන් දෙන බල ගැන්වීම තුලින් තමයි අල්ලා ගැනීම කියන එක සිද්ධ වෙන්නේ. දැන් අර වැලක් යනකොට වැලක් උඩට යනකොට ඒවයේ තියෙනවනේ අර පසුරක්. ඒක ඉංග්‍රීසි වචනේ මට අමතක වුණා. ඒක ආයෙසරක් මේ. එතකොට එහෙම අර මේ වැලට උඩට යන්න ඕන කමක් තියෙනවා. ඒක යාට නොවැටී ඉන්න ඕන කමකුත් තියෙනවා. එතකොට මේ නොවැටී ඉන්න ඕන කම සඳහා යා භාවිතා කරනවා එක්තරා අර ස්ප්‍රින්ග් එක වගේ පසුරක් භාවිතා කරලා අරයව අල්ල ගන්නවා. එතකොට ඔන්න ඔය වගේම වැඩක් තමයි මනසෙත් සිද්ධ වෙන්නේ. තෘෂ්ණාව කියන එක රාගය හෝ තෘෂ්ණාව හෝ ඇල්ම බැඳීම කියන ඕනම වචනකින් හඳුන්වන දෙයක් තියෙනවා. ඒක තමයි මූලය. ඒ මූලයේ විසින් මේක අල්ලා ගන්න පෙළඹවීමක් ඇති කරනවා. ඒ අල්ලා ගන්න පෙළඹවීම තමයි උපාදාන කරගන්නවා කියලා කියන්නේ. එතකොට ඒ අල්ලගන්න ඕනෑකමක් විසින් කරන ලද පෙළඹවීමකින් තමයි අල්ලා ගැනීම සිද්ධ වෙන්නේ. ඒතර ඒ අල්ලා ගැනීමට තමයි උපාදාන කර ගැනීම කියලා කියන්නේ. එතකොට ඒක ඇක්ටිවේට් වෙන තත්ත්වේ. අර තියෙන එක සක්‍රීයභාවයට පත්වීමේ ක්‍රියාවලිය තමයි උපාදානය කියලා එක ධර්මයේ දකින්න තියෙන්නේ කියලා තමයි මගේ හඳුනා ගැනීම එක. මහත්තයා වෙනත් අදහසක් දරනවද හෝ? නෑ ස්වාමීනි ඒ වගේ අදහසක් තමයි මට තව අදහසක් තිබුණා මේ තණ්හාව නැත්නම් අල්ලා ගැනීම කෙටි කාලින එකක් කියලා. එතකොට උපාදානය දිගු කාලින එකක් කියලා. ඒ කියන්නේ හිතේ මොහොතකට විතර පවතින එකක් වෙන්න පුළුවන් මේ තණ්හාව. හැබැයි තණ්හාව හුඟක්ම බලගත් වුණොත් ඒකෙන් උපාදානය ඇති වෙලා ඒක හුඟක් කාල තිස්සේ අල්ලන් ඉන්න එකක් වෙන්න පුළුවන් කියලා. එහෙම අදහසකුත් අවසානයේ. ඔව් මට ඒක හරි. නමුත් එතන මට පේන දේ තමයි තණ්හාව කියන එකේ මේ සක්‍රීයභාවය. ඒකේ ප්‍රැක්ටිකල් සයිඩ් එක තමයි උපාදානය කියන එක තමයි මගේ හඳුනා ගැනීම ධර්ම අනුකූලව හඳුනා ගැනීම. තණ්හාව කියන එක තියෙනවා, තෘෂ්ණාව කියන එක තියෙනවා. තෘෂ්ණාව කියන එක බලගැන්වෙන්නේ නැත්නම් සක්‍රීයභාවයට පත් වෙන ඇක්ටිවේට් වෙන්නේ මේ උපාදාන කර ගැනීම. ඒ නිසානේ තණ්හා පත්‍ය උපාදානං වෙන්නේ, උපාදාන පත්‍ය භව වෙන්නේ. ඒතකොට තණ්හාවක් නැත්තම් උපාදානයක් ගැන කතා කරන්න ඉඩක් නැහැ. ඉඩක් නැහැ. එතකොට තණ්හා මූලයෙන් තමයි මේක ඇක්ටිවේට් වීම සිද්ධ වෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ තණ්හාව පවත්වාගෙන යන්න උපකාර කරනවා නේද උපාදාන? උපාදානනේ. ඔව්. අර ගින්දරට දර වගේ කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ. ඔව්. නේද? තණ්හාව මේ මොකද්ද සත්‍යක මොකද සූත්‍රේ? ඔව්. ඒක සූත්‍රය මොකද? එතකොට ඒක තියෙනව නේද? අල්ලා ගැනීම දර ගන්නවා ඊට පස්සේ අර ගිනි දැල්ල වාතේ උපාදාන කර ගන්නවා නේද? ඔව් එහෙම ඒ තෘෂ්ණාව කියන එකට උදව් කරන්නේ ඒක පවත්වා ගන්න පුළුවන්කම ලබන්නේ උපාදාන කර ගැනීම ක්‍රියාවලිය මත. මොකද තණ්හාවම උපාදාන කර ගන්නවා කියනවා නේද ස්වාමීන් වහන්සේ භවයෙන් භවයට යන්නේ. ඔව් භවයට යන්නේ. ඔව්. එමද සෑම සිතක්ම මනසක්ම ඉතින් මේ පැවැත්මේ අවශ්‍යතාවය මත සංවිධානය වෙච්ච එකක්නේ. ඒක කාගේවත් වැරද්දක්වත් දෝෂයක්වත් මුකුත් එහෙම නෙමෙයි. එහෙම කියන්නේ බෑ. ඒක එහෙම තමයි. ඒකේ හැටි. ඒකේ ස්වභාවය. ඒ ස්වභාවය නිසා ඕනම කෙනෙක් අවුලට වෙහෙසටපත් වෙනවා. එතකොට අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අවුලට වෙහෙසටපත් වීම විතරක් අයින් කරගන්න බෑ. අර මේක තියාගෙන. එතකොට ඒ නිසා ඒක මේ අපිට වෙනස් කරගන්න විදිහකුත් නැති වෙනවා.
මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ උපාදාන පත්‍ය භවෝ කියන තැන මේ එතන සෝනිස අපිට මේ අලුතෙන් භවයක් හටගන්නක අපිට දකින්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඔව්. එතකොට එතන අපිට ඒක මේ ඒ කියන්නේ පුනරුත්පත්තිය කියන එක අපිට ශ්‍රද්ධාවෙන් නේද ගන්න වෙන්නේ. ඔව් මත මෙහෙමයි දැන් ඔතන මම දකින ආකාරයට ධර්මයේ දැන් බුද්ධ දේශනාව මේ සූත්‍ර ඇසුරෙන් අපි එක එක්කෙනා ඇති කරගන්නා හඳුනා ගැනීමනේ අපි මේ තියෙන්නේ. එතකොට ඒක මට දැනෙන තේරෙන ආකාරයට දැන් උපාදාන පච්චයා භවෝ කියනකොට මේ අල්ලා ගැනීමක් නේ දැන් මෙතන සිද්ධ වෙන්නේ. තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාව පදනම් කරගෙන අපි අල්ලා ගැනීමක් තියෙනවා. ඒ අල්ලා ගැනීම නිසා වීමක් තියෙනවා. ඒක වීමක් ඉවෙන්ට් එකක්. ඒක සිද්ධ වීමක්. වීම කියන අර්ථයෙන්. ඒතර භව කියන වචනේ අර්ථවත් වෙන්නේ මේ උපතක් හෝ මේ ඊළඟ જાතියක් කියන එකට වඩා මෙහා වෙච්ච දැන් භවපච්චයානේ જાති. එතකොට ඒ නිසා මේ උපාදානයයි නැවත තලයකට යාමයි අතරේ තියෙන එකක් තමයි භව කියන එක. ඒතර ඒ කියන්නේ ඒතර වීමක් වීම කියන එක. ඒතර වෙනවා කියලා කියන්නේ අර අල්ලා ගැනීම නිසා ඊළඟ තත්වයකට යන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා. ඒතර ඊළඟ තත්වයට ඊළඟ ස්ටෙප් එකට යන්න පරිසරය නිර්මාණය කිරීම තමයි භවය කියලා කියන්නේ. වීම කියලා කියන්නේ. ඒතර භව කියන වචනේම අර්ථවත් වෙන්නේම වීම කියන එක. එතකොට ඒ වීම කියන එකේ තේරුම ඒ තියෙන ස්වභාවය වෙනස් කරගන්න මග සලසනවා කියන එක. ඉඩකට පාදනවා කියන එක. එසේ වෙනස් එතකොට එහෙම වෙනස් වුණාම අන්න ඊළඟ ස්ටෙප් එකට යනවා. ඒ ඊළඟ ස්ටෙප් එකට යාම තමයි ಜಾති වෙන්නේ. එතකොට ඒක අර දැන් සත්වයේ ගුණම් පුනරුත්භවයක් උපතක් ලැබීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වස්තුවක ඊළඟ ස්වરૂපේ වෙන්න පුළුවන්. දැන් අපි පැලයක් ගහක් වීම කියන එක ඒ වීම සමුදායක් තුලින් ඒක ගහක් බවට පත් වෙන්නේ. පැලය කියන එක තියෙනවා. පැලේ ගහක් වෙනවනේ යම් ඊළඟ අවස්ථාවේදී. එතකොට පැලේ ගහක් වීම කරා යන සංසිද්ධි රාශියක් තුල ඇතිවෙන කන්ටිනියස් ප්‍රොසෙස් එකක් තුලින් තමයි ඒ ගහක් බවට වෙන්නේ. ඒතර දැන් පැලේ නෙමෙයි දැන් තියෙන්නේ ගහ. ඒතර පැලේ ගහක් බවට පත්වීම කියන එකේ සංසිද්ධි රාශියක්. එක ඉවෙන්ට් රාශියක් තියෙනවා. ඒ ඉවෙන්ට් රාශියෙන් තමයි ඊළඟ ස්ටෙප් එකට යන්නේ. එතකොට මිනිස්සෙක් වුණත් එයාගේ විඥානමය සංවිධානයේ එයාගේ ඊළඟ උපතක් කරා යාම කියන එකත් සිද්ධ වෙන්නේ අර අල්ලා ගැනීම නිසා ඇතිවන වීම් සමුදායක ප්‍රතිඵලයක් හැටියට තමයි එයා ඊළඟ මේ જાතියකට යන්නේ. ඊළඟ ඒ જાතියට යන්න කලින් එයාගේ උපාදාන පත්‍ය භවෝ භවපත්‍ය જાති. එතකොට භවයයි මේ උපාදානයයි જાතියයි අතරේ අවශ්‍ය කොටස සම්පූර්ණ කරන්නේ මේ භවයේ විසින්. ඒ කියන්නේ වීම් සමුදායක් විසින්. එතකොට ඒ වීම් සමුදායේ ප්‍රතිඵලයේ වශයෙන් ඊළඟ ස්ටෙප් එකට ඊළඟ අදියරට සත්‍යය හෝ භෞතික වස්තුවක් හෝ ඕනම දෙයක් වෙන්න පුළුවන්. මෙතන කතා කරන්නේ මානසිකත්වයේ සම්බන්ධනේ කතා කරන්නේ. එතකොට ඒක වීම් සමුදායක් හැටියට තමයි හඳුනා ගන්න තියෙන්නේ. ඒකෙන් සමහරවිට මේ සිතේ වෙන දෙයක් ගැනද ඔය කියන්නේ නැත්නම් භෞතික වශයෙන් ශරීරයට වෙන වෙනසක්ද? නෑ මෙතන සිතේ ඇති වෙන දෙයක් නෙවෙයි කතා කරන්නේ. සිතේ ඇති වෙන වෙනසක්. නමුත් භෞතිකත්වයටත් අදාළවත් ඕක ඔහොම තමයි වෙන්නේ. නමුත් මෙතන ධර්මයේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ අපිට කියා දෙන්නේ මේ මනසේ ඇති වෙන දේ. දැන් දුක පිළිබඳ ගැටලුවනේ විසඳන්න බුදුහාමුදුරන්ට ඕන වුණේ.
එතකොට ඒ නිසා ඒකට මනසට අදාළවයි මේ එතන තියෙන්නේ. නමුත් ඒක මේ භෞතික ලෝකයේදී දේ බැලුවත් ඕක ඔහොම එකක් එතනත් පේනවා. තියෙනවා. අපිට අදාළ වෙන්නේ අපි කතා කරන්නේ මනසට අදාළවනේ. එහෙමයි ස්වාමීනි. තේරුම් ගන්න. තාම තියනවාද අපිට කතා කරන්න? අර ටිකක් කාලේ ඉතුරුනා අපිට මේ සූත්‍රේ ටිකක් කෙටි. හිඳ කෙටි කියන්නේ ඒක අර එකම කරුණ අනිත් පැත්තටනේ තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි නැවත නැවත ගොඩාක් කියන්න ඕනේ නැති හින්දා ඒක කෙටියෙන් අවසන් වුණේ. ඒ අසුරු කරගෙන හෝ තව මොන හරි අපිට සාකච්ඡා කරන්න තියෙනවා. තව ටික වෙලාවක් තියෙනවා. ඔබට ප්‍රශ්නයක් මතු කරගන්න දෙයක් තියෙනවා නම් හෝ අහන්න කියන්න දෙයක් තියෙනවා නම් ඊළඟට සාකච්ඡා කරන්න තියෙන සූත්‍රයකුත් ඔබ කොයි හරි හිතලා මොන හරි දෙයක් තියෙනොත් මට කියන්න. නැත්තම් මම සූත්‍රයක් තෝරන්නම්. එහෙම නැත්තම් කියනවා නම් ඉදිරිපත් කරනවා නම් හොඳයි. ඊළඟට සාකච්ඡා කර කිරීමට මේ සූත්‍රය හොඳයි කියලා කියන සූත්‍රයක්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අර හුදකලාවේ වැදගත්කම දැන් ගොඩක් අපිට පැහැදිලි කරානේ. ඉතින් ඇත්තටම කියනවා නම් එහෙම ඉන්නකොට ගොඩක් හිතට ඉතින් අර සැනසීමක් තියෙනවා, කිසිම ගැටීමක් නැහැ. ඒ වුණාට දැන් අපි හුදකලාවේ ඉඳලා එළියට ගියාම අපිට මේ ගැටීම් නැති වෙනවනේ. ඒත් ස්වාමීන් වහන්සේ අපි දිගටම හුදකලාවේ ඉන්නකොට අපි කොහොමද දන්නේ අපිට අර වගේ ඇත්තටම හැංගීම් එළියට එන්න පුළුවන් කමක් තියෙනවා කියන එක? ඔව් හොඳ ප්‍රශ්නයක්. දැන් මේ හුදකලාව කියන එක ඇත්තටම තියෙනවා මේ භෞතික වශයෙන් ඇතිවෙන හුදකලාවයි මානසික හුදකලාවයි කියලා දෙකක්. එතකොට දැන් එකක් අපි දැන් පිරිසක් අතර ඉන්නවා කියමුකෝ අපි. අපි ඒ පිරිස අතර ඉන්නකොට දැන් අපි හුදකලා නැහැනේ. මේ ඒ පිරිස අතරේ දැන් අපි කියමුකෝ මේ ප්‍රිය සාදයක් තියෙනවා. ඒ ප්‍රිය සාදයේදී අපි කියමුකෝ 30 දෙනෙක් ඉන්නවා. එතකොට මේ 30 දෙනෙක් ඉන්නකොට 30 දෙනා අතරින් එක්කෙනෙක් තමයි මම. ඉතින් අනික් අය කතා කරනවා, අනික් අය මේ hina වෙනවා, මේ කැම්බීම ගන්නවා, ඉතින් ඔය විනෝද වෙනවා. ඔහොම දේවල් අතරේ තමයි මේ ඉන්නේ දැන්. ඒමකෝ දැන් එතකොට අපිට දැන් සමාජීය හුදකලාවක් නැහැනේ මෙතන. අපි ඒ අය සමග ඉන්වෝල්ව් වෙලා අවශ්‍ය සතුට වෙනවා, hina වෙනවා, දේවල් ඔක්කොම කරනවා. එතකොට අපිට සමාජීය හුදකලාවක් නැහැ. එතකොට ඒකෙන් ඒ බඳු පරිසරයකින් මට මේ අතර ඉන්න බෑ, මට ඕනේ නැහැ කියලා ගෙදර ගිහිල්ලා දොර වහගෙන එහෙම ඉන්න පුළුවන්. එතකොට අපි එතෙන්දී කියනවා අපි සමාජීය හුදකලාවක් ඉතින් අර ප්‍රිය සාදයට ඉන්න කැමති නැහැ, පිරිස අතර ඉන්න මට ඕන කමක් නැහැ, මට ඊට වඩා හොඳයි කවුරුවත් නැති තැනක ඉන්න කියලා ගෙදර ගිහිල්ලා දොර වහගෙන ඉන්නවා. ඔන්න දැන් එතකොට සමාජීය හුදකලාවක් එතන තියෙනවා. දැන් බුදුදහමේ කතා කරන්නේ ඊට වඩා වෙනස් එකක්. බුදුදහමේදී මේ සමාජයේ තුල ඉන්න පුළුවන් පුද්ගලයා තැනැත්තා. නමුත් එයා එක්තරා විදිහක මානසික හුදකලාවකටපත් වෙන්නේ. බුදුදහමේ අගය කරන කාරණේ ඒකයි. මානසික හුදකලාවට. ඒ මානසික හුදකලාව කියන එකේ තේරුම
එයා දැන් මේ 30 දෙනෙක් අතර හිටියට එතන තමන්ගේ හොඳම හිතවත් අයාලු ඉන්න පුළුවන්, ඥාතීන් ඉන්න පුළුවන්, දැන් නොඑක් දෙනා ඉන්න පුළුවන්. ඒ තිබුණාට ඒ කවර කෙනෙක් සමගවත් මෙයාගේ විශේෂ ඇලීමක් බැඳීමක් එම ලොකු ගනුදෙනුවක් හිතාස්සේ නැහැ. මේ ඇත්ත එක hina වෙනවා, කතා බහ කරනවා, කැම බීම එකට ගන්නවා, ඒ අනික් අය කරන කොහොම දේවල් කරනවා වෙන්න පුළුවන්. එසේ කරමින් ඉන්නවා. නමුත් මේ ඉතුරු 29 දෙනා සම්බන්ධයෙන්ම එයාගේ කවර විදියක හෝ විශේෂ ගනුදෙනුවක්, මානසික ගනුදෙනුවක් නැහැ. භෞතිකව එකට කෑම කනවා, hina වෙන ඔක්කොම කරනවා. මානසික ගනුදෙනුවක් නැහැ. ඒතර මේ මානසික ගනුදෙනුවක් නැති එක තමයි අපි හුදකලාව කියන එක, අයිසොලේෂන් එකක් හැටියට, අපි වෙන්වීමක් හැටියට අපි ගන්නේ. එහෙම මානසික හුදකලාවක් වීම. එතකොට ඒ නිසා දැන් බුදුදහමේ අගය කරන්නේ අන්න ඒක. දැන් මෙතෙන්දී දැන් අපිට කෙනෙකුට කියන්න පුළුවන්, දැන් දහමේ නිතර කියලා තියෙනවානේ අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාකාරගතෝවා කියලා ওই විදිහට මේ හිස් ස්ථානවල, විවේකී ස්ථානවල, මනුස්සරාහ සෙය්‍යකානි, විජනවාතානි, ওই විදිහට සූත්‍රවල සඳහන් වෙනවා. මිනිස් වාසයක් නැති තැනක්, ඒ විදිහේ විවේක ස්ථානයක් මේ වගේ කියලා. දැන් ඒක හරි. මොකද එහෙම කියන්නේ මෙහෙම මනස පුහුණු කරන්න, ට්‍රේන් කරන්න ලේසි නෑ. ඒ ලේසි නැති එක කරන්න, ප්‍රැක්ටිස් කරන්න අර සැබෑවෙන්ම ජනතාවගෙන් වෙන් වෙලා වෙන් වූ තැනක, විවේක තැනක ඉන්න එක හොඳයි. දැන් අපි වාහනයක් එලවන්න පුරුදු වෙනකොට ඕක ඉස්සෙල්ලාම අපි පුරුදු වෙන්නේ මේ පාළු පාරකනේ. ඒතර අනික් වාහන යන්නේ නැති අඩුම හෝ පාරක හෝ වාහන අඩුම වෙලාවක තමයි ඉස්සෙල්ලාම අපි මේ ගෙනියන්න උත්සාහ කරන්නේ, පුරුදු වෙන්නේ. නමුත් නමුත් මේ වාහන එලවන්න අපි පුරුදු වෙන්නේ පාළු පාරවල වල යන්න නෙමෙයිනේ. අනික් වාහන නැති පාරවල වල යන්න නෙමෙයිනේ. හරීම ජනාකීර්ණ, හරීම මේ ට්‍රැෆික් ජෑම් වලින් යුක්ත පාරවල වල යන්න නෙමෙයි දැන් මේ ඉගෙන ගන්න, මේ වාහන එලවන්න ඉගෙන ගන්න. එතකොට නමුත් මුලින්ම පළවෙනි දවසේ මේ මුල් දවස් ටිකේම අර වගේ මේ සංකීර්ණ තැනක එලවන්න බැහැනේ. එතකොට ඒකට පාළු පාරක හෝ වාහන අඩුම වෙලාවක අපි වාහනේ ගෙනියලා කීපදයක් පුරුදු වෙන්න ඕන. ඒතර ඒ වගේ අර යම් කිසි කෙනෙකුට මනස හුරු නැත්තම්, පුරුදු නැත්තම්, ඒ ගැන ට්‍රේන් වෙලා නැත්නම් එයාට ලේසි අර හිස් ස්ථානයක, නිදහස් ස්ථානයක, මිනිසුන් නැති තැනක විවේකයේ ඉඳලා තමන්ගේ මනස ට්‍රේන් කරගෙන එයාට පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ හැමදාම කැලේ ඉන්න නෙමෙයි. හැමදාම කැලේ වැඩක් නැහැනේ. සතුත් ඉන්නේ කැලේනේ එහෙමනම්. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් හැමදාම කැලේ ඉඳීම නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන ජනතාව අතරට ආවා. රහතන් වහන්සේලා ඔක්කොම ජනතාව අතර හිටියේ. එතකොට කැමති යම්කිසි කෙනෙක් ඒ විවේකී ජීවිතයක් ගත කරන්න, හුදකලා වාසය ගත කරන්න කැමති අය හිටියා. එහෙම යම් පිරිසක් කළා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැනේ රහතන් වහන්සේලාට. ඔයගොල්ලෝ දැන් ඔක්කොම හරි සියල්ල කරලා තියෙන්නේ, කත කිච්චයි, ඒ කැලේට ගිහිල්ලා හැංගිලා ඉන්න, කොහෙවත් මේ මිනිස්සු අතරට එන්න එහෙම එපා කියලා එහෙම දේශනා කළේ නැහැනේ. මේ අය මිනිස්සු අතර මිනිස්සුන්ට ධර්ම දේශනා කරමින්, පැහැදිලි කරමින් හිටියේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වැඩිම කාලයක් සවැත් නුවර, රජගහ නුවර, කොසබෑ නුවර, ඔය නුවරවල් වල ප්‍රධානම ජනාකීර්ණම නගරවල උන්වහන්සේ වැඩි කාලයක් හිටියේ. සරියුත් හාමුදුර, මොගලන් හාමුදුරුවෝ, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩි දෙනෙක් හිටියේ මේ ජනාකීර්ණ නගර ඇසුරු කරගෙන. එතකොට ඒ කියන්නේ කවර හෝ භික්ෂුවක් මේ කැලේට ගිහිල්ලා ජීවත් වීම කියන එක නෙමෙයි අපේක්ෂා කරන්නේ, ජනතාව අතර ඉඳීම. නමුත් ඒ සම්බන්ධයෙන් සිත වඩන අවස්ථාවකදී අර හිස් ස්ථානයක, විවේක ස්ථානයක තමන්ගේ සිත වැඩිීමේ කාර්යයට පහසු වෙනවා. ඒ නිසා ඒ ස්ථානවල ගිහිල්ලා ඒ අභ්‍යාසයන් කරනවා. නමුත් එහෙම කරන්නේ කැලේ ඉන්න නෙමෙයි, දිගටම
ජනතාව අතරට ගිහිල්ලා ජනතාව පහසුවට පත් කරන්න සුවයට පත් කරන්න අවශ්‍ය වෙන විදිහට. ඒතර ඒ නිසා හුදකලාව කියන එක ඇත්තටම අදාළ වැදගත් වෙන්නේ ඒක මානසිකව කොහොමද අපි ඒවා අනිත් එක්ක තියෙන ගනුදෙනුව. ඒ කියන්නේ මේ කතා කරන කතා කරපු එකමයි. ඒ කියන්නේ උපාදාන කර ගැනීම සම්බන්ධයෙන්මයි. අපි විශාල පිරිසක් අතර ඉන්න පුළුවන්. නමුත් ඒ ඉන්න කවුරුවත් සමග හෝ මොනම ආකාරයකවත් උපාදාන කර ගැනීමක් නැහැ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ස්කන්ධ පංචකයෙන්ම අපි වෙන සෙක්ලෝඩ් වුණාම අයින් වුණාම අපි දැන් එතන හුදකලාව තමයි අපි අභ්‍යාස කරන්නේ. ඒ නිසා වැදගත් වෙන්නේ මානසිකව අපි කොයිතරම් විදියට හුදකලා වෙන්න පුළුවන්ද කියන එක. සමාජයෙන් අස්සේ හිටියද නැද්ද කියන එක නෙමෙයි. නගරයක් අස්සේ හිටියද නැද්ද කියන එක නෙමෙයි. මහා කැලයක් අස්සේ ඉන්නත් පුළුවන්. ලන්ඩන් වල මේ ජනාකීර්ණ වීතියක් තුළ ඉන්නත් පුළුවන්. එතනින් ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු පාරේ කොච්චර ගියත් තමා ඉස්සරහා කොච්චර කවුරු ගියත් එයාට අදාළ නැහැ. එයාට ඒතන විවේකයේ යාට භුක්ති විඳින්න පුළුවන්. එහෙම මේ සෙක්ලූෂන් එකක් ගැන තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ. තේරෙනවා ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි. ස්වාමීන් වහන්සේ. ඔව්. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් අර මේ විවේකයෙන් ලැබෙන ප්‍රීතියයි සුඛයයි දානාංග හැටියට කියනවානේ ස්වාමීන් වහන්සේ අපිට හොඳට කියලා දීලා තියෙනවානේ. ඒ ප්‍රීතියයි සුඛයයි අයිති වෙන්නේ මනෝ සම්පස්සවද? කාය සම්පස්සවද? ඔව් දැන් මෙහෙමනේ. දැන් එතන විවේකය කියලා කියන්නේ එතන දැන් අකුසලයෙන් ඉවත් වීමෙන් ලැබෙන විවේකය. එතන කතා කරන්නේ අර අනික් මිනිස්සු ඉන්නවද නැද්ද කියන එක එහෙම නෙමෙයි. දැන් එතෙන්දී විවේකජම් පීතිසුඛං කිව්වහම අපි මේ හුදකලාව කවුරුවත් නැති තැනකට ගිහිල්ලා ඉඳීමෙන් ලබන්නා වූ විවේකයක් ගැන නෙමෙයි එතන කතා කරන්නේ. ජයනාංශ මට ඒ ටික මිස්සුණා. චුට්ටක් ආයි කිරිපිට් කරනවද? ඔව්. ඒ කියන්නේ දැන් මිනිස්සුන් අතර ඉන්නේ නැතුව විවේක ස්ථානයක හිස් ස්ථානයක ගහක් මුල ජනශූන්‍ය ස්ථානයක ඉඳීම තුලින් ලැබෙන විවේකයක් ගැන නෙමෙයි ඒ ධ්‍යාන සම්බන්ධයෙන් කතා කරද්දී මේ විවේකය කියලා කතා කරන්නේ. එතන විවේකය කියලා කියන්නේ අකුසලයන්ගෙන් මේ වෙන්වීම. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි. එතකොට එතන කාමය කියලා කියන්නේ බැඳීම් කියන එක. එතකොට බැඳීම් වලින් විනිර්මුක්ත වෙච්ච මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි. අකුසලයන්ගෙන් අකුසල කියන්නේ එතකොට නොකල යුතු මේ ඉවත් විය යුතු මගහැරිය යුතු දේවල්නේ අකුසල කියලා කියන්නේ. එහෙමයි. කුසල නොවන්නේ අකුසලයිනේ. එතකොට කුසල් කියන්නේ කළ යුතු දේවල්, යෙදිය යුතු දේවල්, භාවිතා කළ යුතු දේවල්. එතකොට නොයෙදිය යුතු, භාවිතා නොකළ යුතු දේවල් තමයි අකුසල කියන්නේ. එතකොට ඒ අකුසලයන්ගෙන් යම් කිසි කෙනෙක් වෙන් වුණාම එයා කුසලයෙන් ඉන්නේ. අකුසලයෙන් වෙන් වුණා කියන්නේ කුසලේනේ. එතකොට එයාට ලැබෙන විවේකය අකුසලයෙන් ඉවත් වීම නිසා ලැබෙනා වූ විවේකය. ඒකෙන් තමයි ප්‍රීති සුඛය මතුවෙන්නේ. එතන කතා කරන්නේ එතකොට අපි අර ජනතාවගෙන් වෙන් වෙලා විවේකීව හිටියද කියන එක නෙමෙයි අකුසලයන්ගෙන් වෙන් වුණාද නැද්ද කියන කාරණේ තමයි එතන කතා කරන්නේ. එතනින් තමයි ප්‍රීති සුඛ කියන එක ලැබෙනවා කියලා කියන්නේ. විවේක ජම් ප්‍රීති සුඛ කියන්නේ. ඔව්. ඒක මානසිකද? මානසිකයි. කෙලින්ම මානසිකයි. කෙලින්ම මානසිකයි. දහස් ගාණක් ඉන්න සභාවක් මැද්දේ කෙනෙකුට ධානයටපත් ධාන වඩන්න පුළුවන්. එතකොට ප්‍රීතියයි සුඛයයි කියලා දෙකක් තියෙනවා. එතකොට ඒ දෙකම එකට බැඳිලානේ. ඔව් ප්‍රීතිය සුඛය කියන එක එකිනෙකට සම්බන්ධ හරිම ආසන්න එකක් ඒක. ප්‍රීතිය කියලා කියන්නේ සුඛය ලැබෙනවා කියන එක දැනෙනකොට ඇතිවන සතුටට තමයි ප්‍රීතිය කියලා කියන්නේ.
හරි ස්වාමීන් තමන් සුඛේ විඳින්න සූදානම් කියන අදහසට තමයි ප්‍රීතිය කියලා කියන්නේ. හරි. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඕකටම බැඳිලා. දැන් එතකොට දැන් ප්‍රීති සුඛය භාවනාවේදී අපිට දැනෙනවනේ. ඔව්. හිත එකලස් වුනහම ඊට පස්සේ ඕකට අමතරව දැනෙනවනේ අර කයේ තැන් තැන් වල මතුවෙන. ඔව්. ඒවා කාය සංපස්සජ. ඒ කියන්නේ ධාතු වල behavior එක නිසා එතන චංචල කම්පන එනවා. ඒවා කාය සංපස්සජ. එතකොට දැන් ඒක හුඟක් වෙලාවට භාවනා කරනකොට අර ග්‍රෝස් ඒවා නපුරු විදිහට හැදෙන ඒවා නැතුව ගිහිල්ලා හොඳ ඒවා විතරක් එනවනේ. එනවනේ. ඒක භාවනාව දියුණු වෙනකොට එන එක හැබැයි අනිත් ඒවාත් එනවා. මං කියන්නේ සාමාන්‍යයෙන් වැඩිපුර කියනවනේ මම කියවලා තියෙනවා දියුණු වෙන්න අර ග්‍රෝස් ඒවා එන්නේ නැහැ. හොඳ ඒවා එනවා. අර ග්‍රෝස් ඒවා එන එක අඩු වෙනවා. එතකොට ওই දෙකම එනකොට දැන් ඒ කියන්නේ අර ප්‍රීති සුඛයත් එනවා ඒකත් වේදනා ස්කන්ධයේ කොටසක් නේ. එතකොට මේවත් එනවා මේවා කාය සංපස්සජ. ඔව්. අන්තිමට දෙකම එකට යනවානේ මනසත් යන්නේ. මනසට යනවානේ. ඒ කියන්නේ මේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියලා දෙකක් එනවානේ කතා කරනවානේ. ඒ කතා කරන්නේ මේකයි දැන් අපි දැන් ශරීරයක් හිමි කරගෙන තියෙන අයනේ. ඒ කියන්නේ ඕලාරික ශරීරයක් හිමි කරගෙන තියෙන අයනේ දැන් අපි. මනුස්සයා කියලා කියන්නේ ඕලාරික ශරීරයකට. ඒකට අපි සාමාන්‍ය භාවිතා කරන ඕලාරික ශරීරය. මේ භෞතික ශරීරය. එතකොට භෞතික ශරීරයක් හිමි කරගෙන ඉන්න කෙනෙක් ඒක තුල විඥානයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ශරීරයයි විඥානයයි එකිනෙකට ප්‍රතිබද්ධයිනේ. අනිවාර්යයෙන් මේකට සම්බන්ධයිනේ. එතකොට අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය කියන්නේ ඒකේ තියෙන සියලු ක්‍රියාකාරීත්වය ඒකේ තියෙන මේ එන්ඩෝක්‍රයින් සිස්ටම් එක ඒක මනසට කෙලින්ම ඍජුව සම්බන්ධ එකක් නේක. එතකොට ඒ කියන්නේ සත්වයා කියන එක්කෙනාගේ මනසයි ශරීරයයි එකිනෙකට ප්‍රතිබද්ධ ක්‍රියාවලියක් හැටියටයි තියෙන්නේ. ඒ නිසා ඒක එකිනෙකෙන් වෙන් කරන්න බෑ ඒක. ඒකනේ අර උත්තර දුන්නේ තන් ජීවං තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියන එකට බුදුරජාණන් වහන්සේ උත්තර නොදෙන එකක් හැටියට සැලකුවේ. ඒක එහෙම කියන්න බෑ. ප්‍රශ්නේ වැරදි. තන් ජීවං තන් ශරීරං ශරීරයයි ජීවයයි එකක්ද නැත්නම් එකකින් එක වෙනස් වූ දෙයක්ද කියන ප්‍රශ්නෙට බුදුහාර උත්තර දුන්නේ නැහැ. අර අව්‍යාකෘත ප්‍රශ්න වලින් එකක් හැටියට සැලකන්නේ ඒක. මොකද ඒ ප්‍රශ්නේ වැරදි. මොකද එහෙම කියන්න බෑ. ඒ දෙක එකිනෙකට සම්බන්ධ ප්‍රතිබද්ධ එකක් ඒක. ශරීරයයි ජීවයයි කියන එකෙන් ශරීරය විඥානය කියන මේවා අයින් කරන්න බෑ. ඒක එකිනෙකට සම්බන්ධව තියෙනවා. ශරීරේ ක්‍රියාත්මක වෙලා තියෙන තාක්කල් තියෙනවා. ඒක යම් දවසක මැරිච්ච දවසකට ඒ ශරීරේ ක්‍රියාකාරීත්වය වෙනමයි. ශරීරේ ක්‍රියාකාරීත්වය අක්‍රිය වෙලා යනවා. විඥානයේ ක්‍රියාකාරීත්වය වෙනම යනවා. ඒක යා සූක්ෂම ශරීරයක් මත ආයසරයක් නැවත සංවිධානය වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් මේ සජීවී ශරීරයක් කියන එකයි විඥානයයි අතර වෙනසක් මේ කරන්න යන එක කතා කරනවා නම් ඒක අර්ථ විරහිත කතාවක්, තේරුමක් නැති කතාවක්. ඒ නිසා බුදුරෙක් ඒකට උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ වැරදි නිසා. ඒ නිසා එතන ගන්නේ මේ මේක එකිනෙකට ප්‍රතිබද්ධයි. ඒතර භාවනාවක් තුලිනුත් මේ ලැබෙන මේ සුව දෙකම කෙනෙකුට අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. දෙකම එකට එන්නේ. ඒ නිසානේ කායපස්සද්දි චිත්තපස්සද්දි කියලා කියන්නේ. ඒතර සිත සංසුන් වෙනකොට ශරීරයත් ඒකම එහෙමම වෙනවාමයි. ඒක ඒ විදිහට වෙනවා. මානසික පීඩාව කායටත් බලපානවා, කායික තත්ත්වේ මනසටත් බලපානවා. එතකොට ස්වාමින් වහන්සේ එතෙන්දී අපි කල යුත්තේ මොන විදිහකට වේදනාවක් ආවත් වේදනාවක් හැටියට අරගෙන සුඛ දුක හෝ අදුක්කම සුඛ හැටියට ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පේන එක. අනිත්‍යයි නැති වෙනවා නැති වෙනවා ඒකනේ. එතකොට ඒ අතර අපිට ඇති වෙන එක වෙනස් වෙලා නැති වෙලා ආපහු වෙනස් වෙලා ඇති වෙනවා. ඔව්. එහෙමද බලන්න ඕනේ? ඔව්. ඒ ස්වභාවයේ දැකීම තමයි. ඒතකොට අපිට එතකොටනේ අපි ඒකට කියන්නේ යථාබෝධය කියලා අපි කියන්නේ. ඇත්ත සැටියෙන් දකින්න එක. එහෙම නැත්නම් වෙන සිද්ධ වෙන දේනේ අපි දකින්න ඕනේ. ඒතර ඒ සිද්ධ වෙන්නේ එහෙමයි කියලා අපිට දැකීමනේ.
ඒක දෙස ඒක බැලීම තමයි අපෙන් වෙන්න ඕන දේ. හරි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නේ තිබුණේ අර කාය සංපස්සජයි මනෝ සංපස්සජයි කියලා වේදනා දෙක වෙන් කරන්න ඕනේද කියන එක තමයි. ඒක දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරානේ මේ දෙක වෙන් කරන්න බෑ කියලා අපිට දෙක එකට වෙන්නේ කියලා. ඒක හොඳට පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මගේ ප්‍රශ්නයක් විසඳුණා ලොකු ප්‍රශ්නයක්. අක්කගෙන් අහන්න හිටියේ. හොඳයි. ඉන්දිය අවස්ථාව හම්බුනහම ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තවමුකුත් කියනවාද? තව 10-15 තියෙනවා ඔබට පුළුවන් මොනවා හරි මේ ස්වාමීන් වහන්සේ මේ සමහරක් වෙලාවට අපිට හිතේ දැනෙන දේවල් කයේ දැනෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඔව්. මේ දෙක එකිනෙකට සම්බන්ධයි නේද? ඒ දෙක සම්බන්ධයි. එතකොට සමහරක් වෙලාවට මේ ප්‍රීති සුඛ වගේව මේ හුස්මත් එක්ක දැනෙන්නේ දානපංසති සූත්‍රයේ හැටියට අර හුස්ම ප්‍රීති සුඛත් එක්ක ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා කියන්නේ. ඒ අවස්ථාවේදී දැන් හුස්මත් තවත් කායක් කියලා ගත්තොත් ඒ මේ ප්‍රීති සුඛ ඒ අවස්ථාවේදී හිතේ උනාට ඒක කයේ වගේ දැනෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? ඔව් මේ දෙක එකිනෙකට හරියම ඇත්තටම ඍජුවම සම්බන්ධයිනේ. දැන් සුඛ පටිසංවේදී අස්ස සිස්සාමේති සික්කති කියලානේ එහෙම තියෙන. එතකොට දැන් සුඛය කියන එක අත්විඳිනවා. එතකොට ආස්වාස ප්‍රස්වාසය කියන එක තුල ඉන්නවා. ඒ කියන්නේ වර්තමානයේ ඉඳීමෙන් සුඛය කියන එක දකිනවා, අත්විඳිනවා. එතකොට චිත්ත පටිසංවේදී සිත කෙරෙහි ඇටෙන්ෂන් එක තියෙන්නේ. එතකොට හිත ගැන, එතකොට හුස්ම ගැන සාවධාන වෙනවා කියලා ඒකේ තේරුම වර්තමානයේ ඉන්නවා, පවතිනවා කියලා. එතකොට මේක හරීම මේ එකිනෙකට සම්බන්ධ දෙයක් නේ. එතකොට ඒක තුල Taman ජීවත් වෙනවා කියන එක. එතකොට ඒ නිසා අපි ශරීරය කියන එකත් එකයි මම ඉස්සෙල්ලත් කිව්වේ ශරීරයයි මනසයි කියන එක එකිනෙකට ප්‍රතිබද්ධ දෙයක් හැටියට තමයි හැම වෙලේම තියෙන්නේ. ඒ නිසා ඒක දැන් ඒකනේ ආවේ මේ ඉන්දියාවේ අත්තකිලමතානුයෝගය කියන එක ඒගොල්ලෝ මේ උගා රිලෙවන්ට් එකක් හැටියට හිතන්නේ වෙලමුනේ ඒකින්දනේ. ශරීරයට දුක් දුන්නාම ආත්මයට දුක් දීමක් බවට පත් වෙනවා. ඒ නිසා ආත්මය ක්ලාන්ත කරන්න පුළුවන් කියලා. ශරීරය ක්ලාන්ත කිරීමෙන් ආත්මය ක්ලාන්ත කරන්න පුළුවන් කියන අදහසේ ඉඳීම මත තමයි ඔය ඉතාමත් දැන් ඔය පස්සක තවසන්න එහෙම මේක ආත්මවාදයේ මුදවන්න බැරි වුණේ ඔය කියන ඔය ප්‍රශ්නේ හින්දානේ. මේ ඉන්දියාවේ බුදුහාඳුර බෝසත්යන් වහන්සේ අත්තකිලමතාන යෝගී අතහැරියාම බෝසත්යන් වහන්සේ දාලා අනික් අය පස්සක තවසන්න ගියානේ යන්න ඕන එකක් කරගන්න කියලා. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ දැඩිව හිටියා මේ ශරීරය ක්ලාන්ත කිරීමයි තුලින් ආත්මයත් ක්ලාන්ත කරන්න පුළුවන් කියන එක. නමුත් මේ දෙක එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා තමයි. නමුත් ඒ සිත විඥානයේ සිතේ ක්‍රියාකාරීත්වය ඊට වඩා අවබෝධාත්මක මට්ටමකින් තව ඉහළට යන එකක්. නමුත් දෙකේ සම්බන්ධතාවයක් තියෙනවා තදට. දැන් ඒ සම්බන්ධතාවයේ හින්දුන් අතිශය දැඩිව පිළිගත්ත විශ්වාස කළා ඕනට වැඩිය. අර එක්ස්ට්‍රීමිස්ට් විදිහට ඒක අන්තවාදී විදිහට ඒක පිළිගැනීමකට පත් වුණා. එතන තමයි පැටලිච්ච තැන. දැන් ඉන්දියාවේ විමුක්ති මාර්ගයේ විමුක්ති ගවේෂණයේ පැටලිච්ච තැන තමයි ඕක. මේ ශරීරය කියන එකයි විඥානය කියන එකයි දෙක එකක්මද නැද්ද කියන එක තුලින් ආපු එක. දෙන්නව එකිනෙකට ඍජුවම සම්බන්ධයි. ඒක සම්බන්ධ වුණාට ඒක ඉක්මවා ගිහිල්ලා හඳුනා ගන්න පුළුවන් ප්‍රඥාවක් තවදුරටත් එහායින් තියෙනවා එතන. නමුත් මේ දෙකේ මහා ඍජු ගැඹුරු සම්බන්ධතාවයක් තියෙනවා තමයි. ඒකත් එක එකට යන්නේ. ඉතින් ඒ දැන් මොකද
දැන් බටහිර මේ හඳුනා ගැනීම එකේ දැන් අපි කියමුකෝ ස්නායු පද්ධතිය කියලා කියන එක කෙලින්ම ඉතින් මොළයෙන් ක්‍රියාත්මක වෙන චින්තනය සමග සම්බන්ධ වෙන හරිම සක්‍රීය ක්‍රියාවලියක් හැටියට යන්නේ. ඉතින් මේ ඔක්කොම එකිනෙකට ඍජුව සම්බන්ධ වෙන දේවල්නේ. එතකොට ඉච්ඡානුක අනිච්ඡානුක හැටියට මේ සිද්ධ වෙන ක්‍රියාවලින් හැම එකේම එහෙම ඍජු සම්බන්ධයක් තියෙනවනේ. ඒ නිසා ඒ සම්බන්ධය හරි ප්‍රබලයි. නමුත් ඒක ඉක්මවා ගිය තැනකුත් තියෙනවා. මම අර මට මේ ඒක කල්පනා වුණේ මේ ප්‍රැක්ටිස් එකෙන් මේව ඔක්කොම ඇවිල්ලා මනසේ නේද කියලා. දැන් මම මේ කය ගැන කතා කරන හින්දා ඒක අර සම්බන්ධතාවය දැන් තමයි ටිකක් ඇහුවේ. බට් මට හිතුණා ඊට ඉස්සෙල්ලා like මේ හැමදේම ඔක්කොම වෙන්නේ මනසේ විතරයි කියලා. එහෙම ඒක වැරදිද සෝහන්ස? නෑ දහමේ දැන් දෙකම කතා කරනවානේ. කය තුලනේ මනස තියෙන්නේ. ඒතර විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ ශරීරයක් තුලනේ. එතකොට ඒ ශරීරයක් තුල ක්‍රියාත්මක වෙනකොට ශරීරයේ සිද්ධ වෙන දේවල් මනසට බලපානවානේ. දැන් ඒ නිසානේ අර කායපස්සද්දි චිත්තපස්සද්දි කියන එකක් ගැන අපිට ධර්මයේ කතා කරන්න වෙන්නේ. එතකොට අපිට දැන් ඔය ප්‍රීතිය ගැන කතා කරද්දී ඔක්කාන්තික ප්‍රීතිය එහෙම කියලා කණික ප්‍රීතිය ඔක්කාන්තික ප්‍රීතිය ඔහුගේ ශරීරයත් සමගනේ ප්‍රීතිය කියන එක මේ ක්‍රියාත්මක වෙනවා කියලා ධර්මයේ විස්තර කරන්නේ එහෙම. ඒතර ඒක ගැස්සි hina වෙනකොට ඒතර ඒක එක්තරා වර්ගයක ප්‍රීතියක්. එතකොට ඒක ශරීරයත් ඒකට සම්බන්ධයි. එතකොට එහෙම මේ ශරීරයේ සම්බන්ධතාවය හා හිතේ සම්බන්ධතාවය ගැන විවිධ තැන්වල විවිධාකාරයෙන් පැහැදිලි කරනවා කතා කරනවා. ඒතර කායපස්සද්දි චිත්තපස්සද්දි කියන තැන පැහැදිලිවම මේ මානසික මේ පිරිසුදු භාවයකදී ඒක අත්දකින ස්වરૂපයක් කය හා මනස දෙකම විසින් ලැබීමක් පිළිබඳව එතන කියනවා. මේ කොහොමදත් ඉතාම පැහැදිලිවම ශරීරය කියන එක මේ ජීවි පැවැත්මක්නේ ජීවි ක්‍රියාවලියක්නේ. ඒතර ඒක බලගන්නවන්නේ විඥානයේ විසින්නේ. ඒතර ඒ නිසා විඥානයයි ශරීරයයි අතර ලොකු ප්‍රබල සම්බන්ධතාවයක් තියෙනවා. ජීවත් වෙලා ඉන්න තාක්කල් ඒක තියෙනවා. ඉතින් මරණයෙන් පස්සේ ඒ විඥානයේ සූක්ෂම ශරීරයක් පිටින් තමයි ඉන්නේ. ඒත් විඥානයේ ශරීරයක් ඕනනේ. විඥානයක් තියෙන තාක්කල් ශරීරයක් ඕනේ. ඒක ඕලාරික ශරීරයක්ද සූක්ෂම ශරීරයක්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. මිනිස්සෙකුගේ ශරීරය ඕලාරික ශරීරයක් කියලා අපි හඳුන්වන්නේ. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ශරීර සූක්ෂම ශරීර කියලා හඳුන්වන්නේ. රූපාවචර තත්ත්වයේ ඉන්නේ නැද්දී රූපාවචර තත්ත්වෙදී ඉන්නේ නැද්දී තමයි ඊට වඩා වෙනස් ස්වරූපයකටපත් වෙන්නේ. එහෙම නැත්නම් රූපාවචර ලෝකයක ඉන්නේ නැද්දී ඒක සූක්ෂම ශරීරයක් ඇසුරු කරමින් තමයි ඉන්නේ. මොකද මම හිතුවේ දැන් අර ප්‍රීතිසුඛ ඒ වෙලාවට ඒ කියන්නේ ශරීරයක් තියනවාද කියලා තේරෙන්නේ නැති වෙලා ඒ ඔක්කොම මයින්ඩ් ක්වොලිටිස් විතරයි කියලා මට හිතුණා. නමුත් ඒක ශරීරයක් තියෙන තාක්කල් ඒක තියෙනවා. ඒක නැති වෙන තැනක් ගැන කතා කරන්නේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියේ විතරයි ධර්මයේ. ස්වාමීන් වහන්සේ මේ චිත්තපස්සද්දි කායපස්සද්දි කියන එකට මේ සාමාන්‍යයෙන් mental body and consciousness කියලා අභිධර්මයේ කියනවා. එතකොට මේ ඒක mental body කියපුවම consciousness කියපුවට චිත්ත එතකොට mental body එකට චෛතසික එහෙමයි එකතු වෙන්නේ. ඉතින් එතන කාය කියන එකේ සම්බන්ධතාවය මොකක්ද කියන එක දැන් පස්සද්දි කියන එකේ අභිධර්මය උගන්වනකොට consciousness and mental body කාය සද්දි චිත්ත පස්සද්දි කියලා මේ දෙකට වෙනම කියන්නේ. එතකොට mental body කියපුවම මේ චිත්ත කියපුවම චෛතසික කියන කොටස
මෙන්ටල් බොඩි එකට එකතු වෙන එක. ඔව්. ඒකට මෙතන මේ අපි ශරීරයට කොහොමද ඒක මේ සම්බන්ධ කරන්නේ කියලා මම ටිකක් කුතුහලයක් තියෙනවා. ඔව් දැන් අපිට එහෙම අභිධර්මයේ ඔස්සේ බැලුවායින් පස්සේ එතන මේ කාය මෙන්ටල් බොඩි කියන එක පිළිබඳව එහෙම කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් දැන් මේ දෙක ජීවී ශරීරයක තියෙන එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ දෙයක් හැටියටනේ තියෙන්නේ. දැන් අපි දැන් මේ ක්‍රියාකාරීත්වය මනසක ක්‍රියාකාරීත්වය කියන එක ඇත්තටම ඒකනේ මම අර මෙතන කිව්වේ අර අව්‍යාකෘත ප්‍රශ්නවලදී තන් ජීවං තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියන එකට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැහැ කියලා. එතකොට එතන අපිට ඔය කාරණේ සම්බන්ධයෙන් අපිට හිතන්න වෙන තැනක් එනවනේ එතන නේද? දැන් තන් ජීවං තන් ශරීරං ඒ කියන්නේ ශරීරයයි ජීවයයි එකක්මද කියන එකට බුදුහාමුදුරු උත්තර දුන්නේ නැහැ. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ශරීරය එකක්ද ජීවය එකක්ද කියන එක සම්බන්ධයෙන් කියද්දී එතෙන්දී උත්තර දුන්නෙත් නැහැ. ඒ කියන්නේ එහෙම ප්‍රශ්නේ වැරදි කියන නිසානේ අව්‍යාකෘත උනේ. එතකොට එහෙම කියන්න බෑ. එහෙම කියන්න හොඳ නෑ කියන එකයි එතන අදහස් උනේ. බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දෙන්නේ නැත්තේ ඒ නිසා. එතකොට ඒ කියන්නේ එහෙම වෙන් කරන්න යන්න හොඳ නෑ කියන එක. එතකොට ඒ මූලික දේශනාවල එකක්නේ දැන් ඔය දසව්‍යාකෘත ප්‍රශ්න කියන එක මූලික දේශනාවල තියෙන එකක් ඒක. එතකොට ඒ නිසා අපි දැන් බුදුහාමුදුරුවෝ නොකරපු වැඩේට අපි කරන්න යන්න හොඳ නෑනේ. ස්වාමීන් වහන්සේ මේ නාම රූප විඥාන කියලා ගන්න තැනදී ලෝක සම්බන්ධතාවයෙන් පේන්නන්නේ එතන. නාම රූප විඥාන නැත්නම් නාම රූප පවතින්නේ නැහැ. වෙනත් විඥාන පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ. ඔව්. ඒක තමයි දිගටම ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඒක එතනත් එහෙම ඒ දෙක වෙන් කරන්න යන්න එපා කියන එක නේද? නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නේද? නෑ විඥානේ නාම රූපේ එකට තමයි පවතින්නේ. නාම රූප විඥානේ ආ කරොත් නාම රූපය පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ. නාම රූපය ආ කරොත් විඥාන පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ. ඔව්. ඒ දෙක සම්බන්ධ ඍජු සම්බන්ධයක් තියෙනවා. ඔව්. ඔව්. ඒක තමයි දහමේ තියෙන කාරණේ ඒක තමයි මම අර එතන ඒක පැහැදිලි කළේ මේ ජීවය ශරීරය එකද නැද්ද කියන එකට බුදුහාම උත්තර දුන්නේ නැත්තේ ඔය කාරණේ නිසා. එහෙම නැත්නම් අතෙන්ට විසංවාදී වෙනවනේ. දැන් නාම රූප කියන එක නිසා විඥානයේ තියෙනවා විඥානයේ නිසා නාම රූප තියෙනවා කියන කාරණේට මේ විසංවාදී වෙනවා අපි ඔය දෙක වෙන් කරලා ගත්තොත් එහෙම. ඒ නිසා එකිනෙකට මේ ප්‍රත්‍ය වෙන දේවල් හැටියට තමයි තියෙන්නේ. ඒක හරියි. එහෙනම් හොඳයි කාලය අවසන් වෙනවා. මේ මොකක් හරි සූත්‍රයක් තිබුණොත් එහෙනම් මට මේ ටෙක්ස්ට් එකක් දාන්න මේ මෙසේජ් එකක් එවන්න.